අද දවසේ තමයි පින්නතුනේ පාල. කීවෙනි මාසෙද? තුන්වෙනි මාසේ පළවෙනි. කීවෙනි වැඩසටහනද? 15. ගිය සතියේත් ආවා, මේ සතියේත් ආවා. කොහාටද ලං උනේ? මරණයට. අපේ ජීවිතය ගැන ජපන් උපමා කතාවක් තියෙනවා පින්නතුනි. එක්තරා වනාන්තරයකට යන මිනිස්සෙක්ගේ පස්සෙන් කොටියෙක් එලවගෙන එනවා. එලවගෙන එනකොට ඔහුට අන්තිමටම ඒ දුවලා ප්‍රපාතයක් තමයි පේන්නේ. දැන් මේ කොටිය ලං වෙනකොට ප්‍රපාතයෙන් පනින්න ඕන. බේරෙන්න පනින්න විදියක් නැහැ. මෙතන තව කොටියෙක් ඉන්නවා. ඒ නිසා එතන තියෙන වියලි වැලක මෙයා එල්ලෙනවා මේ ප්‍රපාතේ පල්ලෙහාට. මේ කොටිය ඇවිල්ලා මෙතනින් මෙයාව අල්ල ගන්න බලාගෙන ඉන්නවා. මෙයා වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒ වැල මීයෝ දෙන්නෙක් ඇවිල්ලා කපනවා. ඒ ආසන්නයේ වැලට ආසන්නයේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙනවා. මේ මිනිස්සයා අත බොහොම අමාරුවෙන් දික් කරලා මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩාගෙන ස්ට්‍රෝබෙරි ගෙඩිය රස විඳිනවා. වැල මීයෝ දෙන්න කපනවා. මේ පැත්තට ගොඩ වුණත් ගැලවීමක් නැහැ. පල්ලෙහාට පැන්නත් ගැලවීමක් නැහැ. තා සුළු වේලාවකින් සියල්ල අවසන් වෙනවා. හැබැයි මේ මිනිස්සේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් රස විඳිනවා. මේ සරල උපමාවක් කතාවක්. නමුත් මේ තුල අපේ මුළු ජීවිතේම තියෙනවා. හැම පැත්තෙම මරණය තියෙන වෙලාවක හැම දෙයක්ම වෙන් වෙන්න සුළු මොහොතෙන් මොහොතට ලං වෙන වෙලාවක අපි ස්ට්‍රෝබෙරි ගෙඩියක් රස විඳිනවා. ඉතින් ඒ නිසා පින්නතුනි අපේ ජීවිතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තියෙන ඉස්සරහිනුත් තියෙන්නේ මරණය. පිටිපස්සෙනුත් තියෙන්නේ මරණය. උඩිනුත් තියෙන්නේ යටිනුත් තියෙන්නේ මරණය. ඒ නිසා අර හැමදාමත් කියනවා වගේ ලෝකේ තියෙන පුදුම දේ තමයි මෙච්චර මැරෙන්න ක්‍රම තියෙද්දි ගිය සතියේ ජීවත් වෙච්ච අපි මේ සතියේ ජීවත් වෙන එක. මෙච්චර මැරෙන්න ක්‍රම තියෙනවා. හරියට 100 නැතුව පාරේ ගියොත් වැදුනොත් ඒත් ඉවරයි. එනත්තම් මදුරුවෙක් දෂ්ට කරොත් ඒත් ඉවරයි. එහෙමත් නැත්නම් පින්නතුනි කවුරුරි පහරක් ගැහුවොත් ඉවරයි. කෑමකට වසක් විසක් එකතුනත් ඒත් ඉවරයි. මරණය ලං වෙන්න පුළුවන් ක්‍රම මෙච්චර තියෙද්දි තාමත් ඔබත් මම ජීවත් වීම ගැන සතුටු වෙන්න ඕන හා පුදුම වෙන්න ඕන. කොහොම නමුත් හැමදාමත් කියන වගේ අපි මරණයට ලං වෙනවා. කවදක හරි ඒක උරුම වෙනවා. ඒ නිසා ඉන්නතුනි ඒ ගැන කල්පනා කරොත් අපිට ගොඩාක් කුසල් එකතු කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ගිය සතිය ඉගැන්නුවේ විතක්ක ਵਿਚාර. ඒක අවසන් කරන්න බැරි වුණා. හිත ගන්න අරමුණක්. හිත ගන්න මොකද්ද? අරමුණක්. ඒ හිත අරමුණක් ගන්නකොට හිතට තනියෙන් අරමුණක් ගන්න බෑ. ඒ හිතත් එක්ක තව උපදිනවා සිතුවිලි. ඒ හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට කියන්නේ වේදනාව. වේදනාව කියන ස්වභාවය හිත කියන ස්වභාවය අපි වෙන් කරගන්නේ කොහොමද? ඒක කරන කාර්යයෙන් තමයි අපි ඒක වෙන් කරගන්නේ. හිත කරන්නේ අරමුණු ගැනීම. වේදනාව කරන්නේ අරමුණ විඳීම. එතකොට ඒ ස්වභාව හිතේ මෙහෙම රවුම් ඇඳිලා වේදනාව වෙන් වෙලා එහෙම නැහැනේ. හිතේ මේ එක මොහොතක ඇති වෙන ශක්තියක්. ඒ ශක්තියේදී ඒ ස්වභාවයේදී අපිට වේදනාව කියන ස්වභාවයක් දැනෙනවා. අරමුණු ගැනීම කියන එකත් තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ඒව වෙන් කරගන්නේ මෙහෙම රවුම් ගහලා නෙවෙයි ස්වභාව ලක්ෂණ වලින්. එතකොට හිතේ අරමුණ ගන්නකොට හඳුනා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒකට කියන්නේ සංඥාව. හිතේ අරමුණ ගන්නකොට ඒකට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් මනසේ තියෙන එකට කියන්නේ චේතනාව. ඒ ස්වභාවයන් වලට බලපෑමක් කළ කෙන ධර්මතාවයක් තියෙන මේ අරමුණ ගැනීමට ඒකට කියන්නේ පස්සය. ඊළඟට පින්නතුනේ ඒ හිත නානා අරමුණු වලට නොගිහින් ඒකාක්ෂණික එක අරමුණක් මත පිහිටන ස්වභාවයට කියන්නේ ඒකාග්‍රතාවය. චිත්තක්ෂණ එකකට. එතකොට පින්නතුනේ මේ හිතේ සමහර ගන්න අරමුණ කරා ටික කාලාවක් පැවැත්වීමේ ස්වභාවය කරන්නේ කවුද? මානසිකාරය කියන ධර්ම. මානසිකාරය. කුසල පක්ෂයක් හිතනවා නම්
යෝනිසෝ මනසිකාර. අකුසල පක්ෂයක් හිතනවා නම් අයෝනිසෝ මනසිකාර. එතකොට මේ සිත චිත්තක්ෂණයේ නිරුද්ධ වුණාට සිත් පරම්පරාව රැගෙන යන බලය තියෙන කාටද? ජීවිත ඉන්ද්‍රිය. නෙළුම් විලේ වතුර වගේ. ජීවිත ඉන්ද්‍රිය. එතකොට ඒ සිතිවිලි හත නැතුව කිසිම සිතකට ඉපදින්න බැරි නිසා මේවට කියන සබ්බචිත්ත සාධන. පින්නතුනේ මේ අපි මේ උගන්වනකොට මෙහෙම රවුම් කරලා කොටු කරලා ඉන්න හිතේ මේ ඒකාක්ෂණිකව පහළ වෙලා ඉවරයි. එතකොට මේ ධර්මතා එකිනෙකට වෙනස් වෙන්නේ කරන කාර්යයෙන් තමයි අපි වෙන් කරගන්නේ. මොකකින්ද වෙන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ? ඒ ස්වභාව ලක්ෂණේ තියෙන කාර්යය. අපි දන්නවා පඨවි ධාතුව කියන්නේ තද කර්කශ ස්වභාවය. තේජෝ ධාතුව කියන්නේ උණුසුම් සීතල. එතකොට අපි බුදුරජාණන් වහන්සේට නම් දීලා තියෙන ස්වභාව ලක්ෂණ මත පිහිටලා. එතකොට මේ හිත ගන්න අරමුණ වැටෙන්න දෙන්නේ නැති ස්වභාවයට කියන්නේ මොකද්ද? වීරය. එහෙම ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. ගන්න අරමුණට වැටෙන්න දෙන්නේ නැති ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. ඒක හැම සිතක් එක්කම උපදින්නේ නැහැ. එතකොට හිත ගන්න අරමුණට කැමැත්ත ඇති කරන ස්වභාවයට මොකද්ද කියන්නේ? ඡන්දය. හිත ගන්න අරමුණ සතුටු කරන කියන්නේ හිත ගන්න පිනා යන ස්වභාවයට කියන්නේ ප්‍රීතිය. ප්‍රීතිය. එතකොට පින්නතුනේ හිත ගන්න අරමුණ කල්පනාවකට ගෙනියන ධර්මතාවලට කියන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර. ගිය සතිය කියන්නේ මේක. එතකොට මේ විතක්ක කියන එකේ තේරුම විතර්ක කියන එකේ අදහස් වෙන්නේ මොකද්ද? හිත ගන්න අරමුණ කල්පනාවකට යනවා. අපි කල්පනා කරනවා කියලා කියන්නේ හිත නොයාපු අරමුණකට යවන එක. කල්පනා කරනවා කියන එකේ අදහස තමයි මීට කලින් අපිට හිතිච්ච නැති අරමුණකට හිත යවන ස්වභාවයට තමයි අපි කල්පනා කරනවා කියලා කියන්නේ. අපි කල්පනා කරන්නේ මොකක් හරි අපි හිත ඊට කලින් හිතපු නැති දෙයක්නේ. අන්නේ කල්පනා කරන එක අපි කල්පනා කරන දේවල් අපිට කටින් ප්‍රකාශ කරන්න පුළුවන්. වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් මේ විතක්ක ਵਿਚාර තමයි අපේ කතාවට මුල් වෙන්නේ. මොකටද මුල් වෙන්නේ? වචන වලට මුල් වෙන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර. ඒතකොට හිත ගන්න අරමුණ ඒ කියන්නේ කතාව කරා ගෙනියන ස්වභාවයට තමයි විතක්කය කියන්නේ. ඒ විතක්කේ කරපු අරමුණ පිරිමදින ස්වභාවය නැත්නම් ඔබා බලන ස්වභාවයට තමයි ਵਿਚාරය කියන්නේ. එහෙම කිව්වම ටිකක් තේරුම් ගන්න අමාරුයි. ප්‍රථම ਵਿਚාරය කියන ධර්මතාවය අතිසියුම් ධර්මතාවයක්. අර පස්සය වගේ ධර්මතාවයක්. මේක ඊටාම සියුම් ස්වභාවයක්. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක හැම විටම එකට තමයි කතා කරන්නේ. නමුත් මෙතන ධර්මතා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හිත ගන්න අරමුණේ පිහිටවන්නේ විතක්කේ. ඒක පිරිමදින්නේ මොකද්ද? ਵਿਚාර. ඒක තේරුම් ගන්න මෙහෙමයි. අපි දැන් පන්සලට ගියාම ගන්ටාර තියෙනවා. ගන්ටාර පූජා කරලා තියෙනවද? ගන්ටාර තියෙනවා. ඒ ගන්ටාරයක් පින්නදනේ මෙහෙම ගැහුවට පස්සේ ඒ වදින අවස්ථාව සමානයි විතක්කය කියන ස්වභාවයට. ඒ ගන්ටාරය ඒ තියෙන ලෝහයේ තවරෙන අවස්ථාව සමානයි විතක්කය. ඒ පිහිටනවා. මේක ඇවිල්ලා ඒකේ පිහිටනවා. අරමුණ පිහිටනවා වගේ. එතකොට ඒ වදිනකොටම ශ්‍රාංගාල සද්දයක් යනවද නැද්ද? යනවා. එතකොට ඒක වැදුනෙන් පස්සේ යන්නෙත් නෑ, වදින කලින් යන්නේ වැදෙන මොහොතේම. එහෙනම් පින්නතුනි ਵਿਚාරය අර දෝංකාරය වගේ. අර වදින මොහොත ඒක තවරෙන මොහොත හරියට විතක්කේ වගේ. ඒ තවරීමත් එක්ක ඇති වෙන අර දෝංකාරය ਵਿਚාරය වගේ. ඒ වගේ තමයි. ඒක අති සියුම් ධර්මතාවයක්. අපිට එච්චර සියුම් ලෙස මේක ඕනේ නැහැ. මේක අපිට තේරෙන අපි අර හිත තනියෙන් කතා කරන ස්වභාවය. අන්න ඒකට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර වලින් තමයි අපේ වචන මේ මම කතා කරන්නේ කොහොමද? හිත ගන්න අරමුණ මොකද්ද කරන්නේ? විතක්ක ਵਿਚාර කළා තමයි වචන වලින් ප්‍රකාශ කරන්නේ. එතකොට පිළිදෙ ගොළුවායට විතක්ක ਵਿਚාර නැද්ද? දැන් ඒගොල්ලොන්ට විතක්ක ਵਿਚාර නැද්ද? තියෙනවා. නමුත් ඒක ප්‍රකාශ කරන්න කර්මානුරූපව වචන භාවිතා කරන්න ඉඩ තියලා නැහැ. නමුත් විතක්ක ਵਿਚාර කියන මානසික ස්වභාවය තියෙනවා. අර භාවනා මධ්‍යස්ථානට කියලා අවුරුදු 7ක් හිටපු කෙනාට විතක්ක ਵਿਚාර තියුණා. ඒ වගේ තමයි වෙන්නේ. ඊළඟට දැන් මේ විතක්ක ਵਿਚාර දෙකේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ ධර්මතා දෙක වැදගත් කියන්නේ කොහොමද කියන එක. එතකොට අපි කල්පනා කරන දේවල් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි යහපත් කල්පනා, අනිත් එක තමයි අයහපත් කල්පනා. අපි හැමදෙනාගේම හිතේ තියෙන. එතකොට පින්නතුනේ අපේ මේ කියන්නේ මේ දුකින් නිදහස් වෙන්න, මරණයෙන් එතර වෙන්න. මේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් රස විඳලා හැම පැත්තෙම දුක් විඳ යන ගමනෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ යහපත් කල්පනා දියුණු කරන්න කියලා. මොනවද දියුණු කරන්න කියනවද? යහපත් කල්පනා දියුණු කරන්න කියනවා. අයහපත් කල්පනා
අයින් වලින් අයින් වෙන්න කියනවා. නමුත් ඇත්තටම අපේ ජීවිතේ ගත්තොත් දවස පුරා පින්නතුනි අපි මේ මෙච්චර අහගෙන හිටියත් කොච්චර කිව්වත් වැඩිපුරම ඇති වෙන්නේ යහපත් කල්පනාද අයහපත් කල්පනා? ඇත්තද? මේක තමයි. අයහපත් කල්පනා. ඇත්ත ඒක තමයි. අපි මොනවා කිව්වත් පින්නතුනි ධර්මයේ ඉගැන්නුවත් නැත්නම් අපේ ජීවිතේ වැඩි කොටසක් යන්නේ අයහපත් කල්පනා එක තමයි. මේ යහපත් කල්පනා කියන කොටස ඇති කරගෙන කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි එක තමයි සම්මා සංකප්ප. මොකද්ද? සම්මා සංකප්ප. සංකප්ප යහපත් කල්පනා. එතකොට පින්නතුනේ ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද? නෙක්ඛම්ම කල්පනා, අව්‍යාපාද කල්පනා, අවිහිංසා කල්පනා කියන. එතකොට නෙක්ඛම්ම කල්පනා ගිය සතියේ කිව්වා පංචකාමයෙන් වෙන්වීම පිළිබඳව අපේ කැමැත්තක් තියෙනවා නම් මොකද්ද කීකට කියන්නේ? නෙක්ඛම්ම කල්පනා. මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ වැදගත් මතක් කිරීමක් කළා තියෙනවා මේ කාම සංකල්පනා පිළිබඳව. දැන් අපේ ජීවිතය ගත්තොත් අපිට මිනින්නතර බය ශෝක උපදිනවා. මොකද්ද උපදින්නේ? බය ශෝක. අපි හැමදෙනාටම බය ශෝකය කියන එක උපදිනවා. එතකොට මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක හයට සතර අපායට බුදුරජාණන් වහන්සේ කියන්නේ කාම ලෝක කියලා. මොන ලෝකද? කාම ලෝක. يعني පංචකාමයට නතු වෙච්ච ලෝක. එතකොට මේ ලෝක කාම ලෝක. ඉතින් මේ ලෝකේ අපි ඉපදිලා තින්නේම පිනතුනේ පෙර අපි කාමයන්ට ආස කරපු නිසාද අත්හැරපු නිසාද? ආස කරපු නිසා. අපි ඊට කලින් භවයන් වලදී ලස්සන රූප දැකීමේ ආසාවෙන් පෙළලා තියෙනවා. ලස්සන සද්ද ඇහිීමේ ආසාවෙන් පෙළලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පංචකාමයටම ආස කරලා අපි යම්කිසි කුසලයක් කරපු නිසා ඒ කාම සම්පත් විඳින්න අපිට කර්මය මනුස්ස භවයේ දායාද කරා. මොකද්ද අපිට උරුමනේ? මනුස්ස භවය. එතකොට මෙන්න මේ මනුස්ස ලෝකයක් කාම ලෝකයක්. එහෙනම් මේ ලෝකේ ඉන්න මිනිස්සු පංචකාමයට නිරන්තර නතු වෙමින් ඉන්නේ. නිරන්තරයෙන්ම. ඒතර බුදුරජාණන් වහන්සේලා ප්‍රඥාව දියුණු කළ ප්‍රඥායසින් බලනකොට මේ කාමයේ ආදීනව පේනවා. කාමයේ අපි මේ ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට පින්නතුනි තියෙනවා ආස්වාදයක්. ඒවැයි තියෙනවා ආස්වාදයක්. ඒ කියන්නේ අපිව සතුටු කරන ස්වභාවයක් රූපවල තියෙනවද නැද්ද? තියෙනවා. ශබ්දවලත් තියෙනවා. ඒ වගේම ඒවැයි තියෙනවා පින්නතුනි ආදීනවයක්. මොකද්ද තියෙන්නේ? ආදීනවය. අර එක තමයි දැන් බලන්න අර ස්ට්‍රෝබෙරි ගෙඩිය රස විඳින්නේ කොහමද? බය ශෝකයත් එක්ක. පොඩ්ඩ මිස්සුනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒක දැන් අච්චර අනිත් පැත්තෙන් ඇවිල්ලා කොටි දෙන්නේ බලාගෙන ඉන්නවා. එහෙම මීයෝ කපද්දි එච්චර පින්නතුනේ ඒක එල්ලිලා ඒක රස විඳින්නේ ඇයි? ඒකේ යම්කිසි ආස්වාදයක් තියෙනවා. ඒතර ආස්වාද පක්ෂයක් තියෙනවා. අන්න මේ පින්නතුනේ අපි ජීවත් වෙන අපිට මේ පංචකාමයේ ආස්වාද පක්ෂය විතරයි ගොඩක් දුරට පේන්නේ. අපි හැමදෙනාටම ගොඩක් දුරට පේන්නේ මොකද්ද? මේකේ ආස්වාද පක්ෂය විතරයි. නමුත් අපි නිරන්තරම අපි හැමදෙනාම පින්නතුනේ මේක ආදීනවට වාජනය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම දෙයක්. මේ බල්ලෙක් ඉන්නවනේ. කවුද? ඩොග්ස්ලා. ඒගොල්ලන්ට හම්බ වෙනවා පින්නතුනේ මස් කට්ටක්. අපි ඔය චිකන් කට්ටක් නෑ. මොකක් හරි හරක් එකකේ හරි කට්ටක් කියන යන්තම් ලේ තැවරිලා තියෙන. දැන් මෙයා බඩගිනි බල්ලෙක්. එතකොට මොකද වෙන්නේ? මෙයා ගිහිල්ලා මේක හපනවා. ඒක හපන්නේ. එයාගේ බඩගින්න සංසිඳව ගන්න. කොච්චර හැපුවත් එයාගේ බඩගින්න සංසිඳනවද? නෑ. එන්න මොකද වෙන්නේ? හපන්න තව බඩගින්න වැඩි වෙනව විතරයි. එතකොට එයාගේ කටින් ලේත් එනවා කියනවා. එතකොට මෙන්න අන්තිමට එයාට වෙන්නේ වෙහෙසක් මහන්සියක් පීඩාවක් පමණයි. එතකොට පින්නද අන්න ඒ වගේ තමයි කියන මේ පංචකාමෙන් නැති වෙච්ච අපිට වෙහෙසක් පීඩාවක් මහන්සියක් පමණයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්තද බොරුද? ඇත්ත. අපිට ඇත්තට මේ කාම ලෝකෙදී හැම පැත්තකින්ම ඇති වෙන්නේ වෙහෙසක් පීඩාවක් පමණයි. ඒක අපිට තේරෙනවා. තේරෙන නමුදු පින්නතුනි ඒක කියන පළියට අත්හරින එක ලේසි දෙයක්. දැන් මේ කියන වෙලාවේ මේකේ පීඩාව දැනුනොත් අපි අත්හරින්න කැමතිද අල්ල ගන්න කැමතිද? අත්හරින්න කැමති. නමුත් අපි එළියට ගියාම අල්ල ගන්න කැමති. ඒ නිසා අපි හිතන වේගයට මේක නැති වෙන්නේ ඒකයි තියෙන මේකේ භයානක පැත්ත. ඊළඟ දේ තමයි පිළිවෙල බුදුරජාණන් වහන්සේ මේ කාමයේ තියෙන ආදීනව තාත් විස්තර කරන ලිහිණියෙක් මස් කෑල්ලක් අරගෙන යනවා. එතකොට මේ මස් කෑල්ලට මේ හැම ලිහිණින්ම ආස කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මේක අරගෙන යනවා දකින්නකොට අනිත් ලිහිණි ඇවිල්ලා මෙයාට කොටනවා. අනිනවා. ඇයි ඒ අනින්නේ? මේ මස් කෑල්ලට තියෙන ආසාව නිසා. එතකොට මේ ලෝකේ තියෙන කාම රූප ශබ්ද ගන්ධ රස පහසට මේ ලෝකෙ ඉපදිච්ච සෑහෙන සත්වෝ ඒවට ආස කරනවා. එතකොට කවුරු හරි ගාවට ඒ දෙයක් නැති වෙනකොට අනිත් අය ඒ දේ ගන්න බලාගෙන ඉන්නවා. එතකොට පින්නතුනි මෙන්න මේ ලිහිණියාට අනිත් අයගෙන් හැමතිස්සෙම එල්ල වෙන්නේ මොනවද? බය, ශෝක. මොකද්ද උදා වෙන්නේ? බය ශෝක ඇති වෙනවා.
ඇයි යාට බය ශෝක ඇති වුනේ? එයා මේක අල්ලගෙන ඉන්න තාක්කල්. එතකොට අන්න ඒ වගේ තමයි පංචකාමයේ. පංචකාමයේ පරිහරණය කරන අපිට පින්නතුනේ නිරන්තර ඇති වෙන්නේ මොන ශෝකද? බය ශෝක. බය ශෝක ඇති වෙන්නේ මොන වේදනාවත් එක්කද? දුක් වේදනාවත් එක්ක. මොන වේදනාවත් එක්කද ඇති වෙන්නේ? දුක් වේදනාවත් එක්ක. එතකොට මෙන්න මේ පිළිබඳව ආස කරාම ඒකේ ආස්වාදය විඳ ගන්න අපි ගියහම පින්නතුනේ අපිට නිරන්තරයෙන් මොනවද ඇති වෙන්නේ? අපි හැම දිනාටම ඇති බය. උදාහරණයක් කියන්න. පින්නතුනේ දැන් අපි දරුවෙක් ඉන්නවා. දරුවෙක් කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස අපිට අරමුණු කරගන්න පුළුවන් කෙනෙක්. එතකොට එයා ගෙදරින් ගියාට පස්සේ අපිට එයා එනකම්ම බයක් තියෙනවද නැද්ද? බයක් තියෙනවා. අපිට එතකොට කවුරු හරි කෝල් එකක් දීලා කියනවා අන්න ඇක්සිඩන්ට් එකල බය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එතකොට දරුවගෙන් අපිට ලැබෙන ආස්වාදයකුත් තියෙනවා. සතුටක් නැතුව නෙවෙයි. නමුත් ඊට වඩා අපි මොකද්ද විඳින්නේ? ආදීන. ඒක තමයි පංචකාමයේ ස්වභාවය. පංචකාම වල ස්වභාවය ඒක තමයි. ඒක නිසා තමයි බුදුරජාණන් නම් මේ ලිහිණියාට ගැළවිල්ලක් තියෙන මොකද්ද පින්නතුනි? මස් කෑල්ල අත්තරියොත් මොකද වෙන්නේ? එයා පස්සේ අනිත් අය එනවද? අනින්න නෑ. එයාගෙන් දැන් ගන්න දෙයක් නෑ. නිසා එයාට නැති වෙන්නේ මොකද්ද අත්තරීම තුල? බය ශෝක නැති වෙනවා. මොකද්ද නැති වෙන්නේ පින්නතුනි? බය ශෝක. ඔහොම කියනකොට අපි හැමදෙනාටම මේ කතාව වැටහෙනවා. එනමුදු මේ මස් කෑල්ල අත්තරින එක ලේසි දෙයක් නෙවෙයි. අපි හැමදෙනාටම මේ සත්‍ය තේරෙනවා. මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක ඒකාන්ත සත්‍යයි බොරුවක් නෙවෙයි කියලා අපි හැමදෙනාගේම හිතෙන් අහලා බැලුවොත් හොඳටම තේරෙනවා. එනමුදු මම කොහොමද මේ මස් කෑල්ල අත්තරින්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ මස් කෑල්ල අත්තරින්න නැති වෙනකොට මේ කුරුල්ලට තියෙන මස් කෑල්ල පිළිබඳව කල්පනා. මොන කල්පනාද තියෙන්නේ? මස් කෑල්ල. එතකොට ඒ කල්පනා වලට මොන කල්පනා කියලාද කියන්නේ? කාම සංකල්පන. මොන සංකල්පනා කියලාද කියන්නේ? එතකොට ඒක කුරුල්ල අපේ ජීවිතේට උපදා ගත්තොත් අපිට වැඩිපුර එහෙනම් දවසේ ඇති වෙන්නේ මේ කාම ලෝකවලදී මොන කල්පනාද? කාම සංකල්ප. කාම සංකල්පන ඇති වෙනවනම් අපිට වැඩිපුර ඇති වෙන්න ඕන මොකද්ද? බය, ශෝක. මොකද්ද ඇති වෙන්න ඕන? බය, ශෝකයක් තමයි ඇති වෙන්නේ. දැන් මේ පින්නතුන් එනකොට ගෙදර හොඳට වහලා දාවේ. බැරි වෙලාවත් මෙතෙන්ට එනකොට වහලා ඉන්න බැරි කියලා අමතක වුණා නම් මොකද වෙන්නේ? පන්තියට එනවද ගෙදර යනවද? ඇයි හේතුව? බය ශෝක උපදිනවා. මොකද්ද උපදින්නේ? බය ශෝක උපදිනවා. එතකොට පින්නතුනි මෙහාට එනකොට ආරංචි වෙනවා මහත්තයා ඔන්න ඇවිල්ලා වැටිලා කියලා. එතකොට මොකද්ද උපදින්නේ? බය ශෝක උපදිනවද නැද්ද? උපදින එකක් නැහැ ඒ වෙලාවට සමහර අයට. එතකොට මොකද වෙන්නේ පින්නතුනි? ඒ ආකාරයට එතකොට එතනින් පේන යම් දෙයක්. අපිට බය ශෝකේ උපදින්නේ අපි යම් කාමයකට ආස කරන දේවල් වලින්. මොන දේවල් වලින්ද? ආස කරන දේවල් වලින් තමයි අපිට බය ශෝක ගෙනල්ලා දෙන්නේ. ඉතින් ධර්මතාවයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ කියන අපේ කල්පනා කරන රටාව වෙනස් කරන්න ඕන. මොකද්ද වෙනස් කරන්න ඕන? කල්පනා කරන ස්වභාවය. ඒතර කොහොමද කල්පනා කරන්න කියන්නේ? නෙක්ඛම්ම සංකල්පන. අන්න අරව අත්හරිනවා කියලා කල්පනා කරන්න කියනවා. ඒවයි තියෙන ආදීනවේ අපිට යමක් අත්හරින්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකේ තියෙන ආදීනවේ කල්පනා කරොත්. මොකක් කල්පනා කරොත්ද අත්හරින්න පුළුවන්? ආදීනව. ඒක ආදීනව කියන්නේ ඒකෙන් තියෙන කරදරය. ඒ කරදරය කල්පනා කරන්න අර සුළු ආස්වාදයේ හිත නොඑලි යන. එතකොට මොන කල්පනාද? ආදීනවේ කල්පනා කරනකොට එන්නේ නෙක්ඛම්ම කල්පන. මොන කල්පනාද එන්නේ? දැන් අපි උදාහරණයක් වශයෙන් කේස් ලොම් නිය දත් පිළිකුල් වශයෙන් ගන්නකොට ඒව වෙන් කරලා මෙතනින් ගෙනත් තියෙනවා අපි ඒ ටික ඔක්කොම බදාගෙන යන්න කැමති වෙනවද කවුරුවක්? කවුරු වෙන්නේ. එතකොට ඒ කල්පනා මොන කල්පනාද? නෙක්ඛම්ම. එතකොට පින්නදී මෙතන අවුරුදු කුමාරියක් හරි රාජ කුමාරයෙක් හරි ආව බලන්න හිතෙනවද? එක්ක යන්න හිතෙනවද? කතා කරන්න හිතෙනවද? ඒ ඔක්කොම හිතෙනවා. හේතුවයි පාර්ට් බයි පාර්ට් වෙන් වෙලා පේන්නේ නෑ. එතකොට පින්නදී අන්නේ ගෙඩි පිටින් බලනකොට ඇති වෙන්නේ කාම සංකල්පන. වෙන් කළා බලනකොට ඇති වෙන්නේ මොන සංකල්පනාද? නෙක්ඛම්ම සංකල්ප. ඒ ආකාරයට අපේ හිතේ තියෙන විතක්ක ਵਿਚාරය පැත්තට හරව ගන්න පුළුවන්. ඊළඟට තියෙන අව්‍යාපාද. ඒක මෛත්‍රිය. දයානුකම්පාව, කරුණාව, ආදී කල්පනා. අපිට දැන් කවුරු හරි ආවිල්ලා පින්නතුනි ඇඟිල්ලෙන් හරි යන්නොත් මොකකින් හරි ගැහුවොත් අපිට රිදවන්න හිතනවද? සුවපත් වේවා කියලා හිතනවද? නෑ කල්පනාව රිදවන්නේ. කල්පනාව ඇති වෙන්නේ මොකද්ද? රිදවන්නේ. එතකොට පින්නතුනි අපේ හිතේ දිවෙන්න වෙන මොන කල්පනාද? අව්‍යාපාද සංකල්පනා නෙවෙයි. අපේ හිතේ ඇති වෙන විතක්ක ਵਿਚාරය එතකොට මොන පැත්තේද තියෙන්නේ? අයහපත් පැත්ත. මොන පැත්තේද තියෙන්නේ? අයහපත් පැත්ත. ඒ වගේම අවිහිංසා සංකල්පන. අනිත් අයට උදව් උපකාර කිරීම, ඒ කියන්නේ හිංසා පීඩා නොකිරීම පිළිබඳව කල්පනා. ඒතකොට දැන් මේ පින්නතුන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්පයේ ස්වභාවය වැටහෙන්න ඕන. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ වෙනුවෙන් මට ගමන් කරන්න බෑ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම මාර්ගය කියා දෙන්න පමණයි. අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට අපේ කල්පනා කරන්න පුළුවන්ද?
හිත විතක්ක ਵਿਚාර අපේ හිත විතක්ක ਵਿਚාර කරන්නේ අපි සමග. ඒතර අපේ මේ තියෙන බඹයක් තරම් වූ ශරීරය තුල එහෙනම් මේ කල්පනාව වෙනස් කර ගැනීම තව කාටවත් බාර දෙන්න විදියක් නෑ. අර පින්නදින් දරුවෝ බාර දීලා යනකොට උදේ අර මොන්ටි වැඩට යනකොට මොකද ඩේ කෙයා සෙන්ටර් වලට බාර දීලා යනවා. ඒ වගේ කල්පනාව බාර දෙන්න පුළුවන් වුණා නම් කවුද මුලින්ම බාර දෙන්නේ? මම තමයි බාර දෙන්නේ. ඔන්න මේක වෙනස් කළා දෙන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට අවශ්‍යයි පුදුමාකාර වීරියක්. දැන් අපිට වැඩියෙන් ලේසි යහපත් කල්පනා කර ඉන්නද අයහපත් කල්පනා කර. වැඩියෙන්ම ලේසි. ඇත්තද? මූණ වලින්ම පේනවා මොන කල්පනා කරන්නද ඊසි කිය. එතකොට ඒකෙම තේරෙනවා පින්නතුනි සංසාරිකව අපේ මනසේ ස්වභාවය. අපේ සංසාරිකව මනසේ ස්වභාවය තේරෙනවද නැද්ද? එහෙනම් අපි මේ සංසාරේ මේ හොත වෙනකොට වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ මොන කල්පනාද? අයහපත් කල්පනා. මොන කල්පනාද පුරුදු කරලා තියෙන්නේ? අයහපත්. ඒක නිසා ඒ පුරුද්ද, ඒ ජම්මය නිසා තමයි අපිට අදටත් යහපත් කල්පනා කරන්න අමාරු. ඇත්තද බොරුද? ඇත්ත. ඒ නිසා පින්නතුනි මේකට මේ කල්පනාවට හිත ඔටෝ යන්නේ. ඔටෝ යන්නේ මොන කල්පනාවලටද? අයහපත් කල්පනාව. අපි හැමදෙනාගේම. එනම් පින්නතුනි මොකද වෙන්නේ? අපි මේක මොකද වෙන්නේ? උත්සාහයකින් වීරයකින් කරන්න ඕන. මොකකින්ද කරන්න ඕන? උත්සාහයකින් නිම වීරය. අන්න ඒ වගේ කතාවක් තමයි මේ. අපේ බෝසතාණන් වහන්සේ අපි හැමෝම දන්නවා ජීවිතේ අපිට හිතා ගන්න බැරි කාම වස්තු එකපාර අත්හැරියද නැද්ද? අත්හැරිය. රාම්‍ය සුරාම්‍ය සුබ කියන මාලිගා එදා රාහුල කුමාරයා තාතේ ඔක්කොම එකපාර අත්හැරියා. අපිට හිතා ගන්නත් බෑ. අපිට මේ සමහර වෙලාවට පුංචි දෙයක් අත්හැර ගන්න බෑ. මහබෝසතාණන් වහන්සේ ඒ සියල්ල මේ ලෝකයේ ආස කරන සියල්ල එක මොහොතක අත්හැරියා. අත්හැර දාලා මොකක් හොයාගෙනද ගියේ? ඉපදීමෙන් මරණයෙන් ලෙඩවීමෙන් ගැලවෙන තැන. වෙන්වීමෙන් ගැලවෙන තැනක් තමයි හොයාගෙන ගියේ. එතකොට ඒ හොයාගෙන යනකොට අන්තිමට ලස්සන කේශ කලාපයක් තුන ඒකත් කපලා දැම්මා. ඊට පස්සේ පින්නතුනේ එහෙම ගිහිල්ලා ජීවිතේ බෝසතාණන් වහන්සේට ඒ ගුරුවරු කිව්වා මොකද්ද මේ ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද ශරීරයට අධික ලෙස දුක් දීම කියන. ඒකත් කරාද නැද්ද? ස්පෙෂල්ම කරා. ඊළඟට පින්නතුනේ මොකද්ද උනේ? බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා ශරීරයට අධික ලෙස දුක් දුන්න ඵලයට මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. නිසා මේකට වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න ඕන කියලා ආහාර පාන අරගෙන බෝසතාණන් වහන්සේ ආනාපාන සති සමාධිය පුරුදු කරන්න පටන් ගත්තා. ඒ අපේ බෝසතාණන් වහන්සේ ඒ ආනාපාන සති සමාධියෙන් ගෞතම නමින් සම්මා සම්බුදුනාට පස්සේ කියන කතාවක් මේ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම විශාල දේවල් අත්හැරලා කළු හිසකෙස් තීන කාලේ තමයි මේ පැවිදි ජීවිතේට ආවේ. ඒ ආපු මට මම භාවනා කරනකොට මට කාම විතර්ක ඇති වෙනවා. මොන විතර්කද ඇති වෙන්නේ? කාම විතර්ක. කාම විතර්ක කියන්නේ මොන විතර්කද? අන්න අර විතර්ක. බයසෝක ඇති කරන විතර්ක ඇති වෙනවා කියන්නේ. මොනවද? ඒ කියන්නේ රාජ කුමාරිකාව ගැන හිතනවා ඇති, රාජ්‍ය පවුල ගැන හිතනවා ඇති. ඒ කාලේ තියෙන ඒවට හිත යනවා කියලා දැන් කාම විතර්ක ඇති වෙනවා. බුදු වුණාට පස්සේනේ මොකද්ද? බෝධිසත්ව කාලේ. හැබැයි අච්චර දේවල් අත්හැරලා ඇවිල්ලා. එම් බෝසතාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මම කොච්චර උත්සාහ ගත්තත් මට එන්නේ මොන විතර්කද? කාම විතර්කම එනවා කියනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මං ඊට පස්සේ කාලයකින් මේ කාම විතර්ක වලින් පීඩා විඳ කියනවා. ඒ පීඩා විඳිනකොට මං කල්පනා කරා කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මෙන්න මේ කාම විතර්ක වලින් මට යහපතක් වෙනවද? මොකද්ද කල්පනා කරේ? මට යහපතක් වෙනවද? ඒ වගේ උතෝර කල්පනා කරලා බැලුවම කියනවා මේ කාම විතර්ක වලින් ඇති වෙන්නේ මොකද්ද? බය ශෝකය විතරයි. බය ශෝකය විතරයි. දැන් උදාහරණයක් වශයෙන් ගෙවල් දොරවල් අරේ. අපි ඒ ගැන දැන් හිතන්න ගියොත් පින්නතුනි කවුරු හරි කඩාගෙන යයි කියලා හිතනකො දැන් ගෙවල් දොරවල් මෙතන අපිට ඇති වෙන්නේ මොකද්ද? බය ශෝක. ඇයි එතකොට ඇති වුනේ කුමක් අරඹයාද? කාම විතර්ක අරඹය. ඒතර ඉතාලක ඒකේ මට ඒ කල්පනාවේ මට යහපතක් එන්නේ. ඊට පස්සේ කල්පනා කරාද අන් අයට යහපතක් වෙනවද කියලා. දැන් අපි ගෙවල් දොරවල් ගැන මෙතන ඉඳන් කල්පනා කරන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට එක එක ගැන අය ගැන සැක හිතෙනවා. එතකොට මොකද ඒ අන් අයට යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනි බෝසතාණන් වහන්සේ තීරණය කරාගෙන මේවා නිතර මට කල්පනා වීමෙන් මට යහපතකුත් නැහැ අන් අයට යහපතකුත් නැහැ කියනවා. ඊට පස්සේ එහෙම කල්පනා කළා මම දැඩිව උත්සාහ කරා කියනවා. දැඩිව උත්සාහ කරාගෙන මේ කාම විතර්ක වලින් අත මිදෙන්න. එච්චර උත්සාහ කරත් මට කාම විතර්ක පැන නගිනවා කියන මොනවද පැන නගින්නේ?
එච්චර උත්සාහ කරත් ඒත් කාම විතර්ක එනවා. ඊට පස්සේ දැඩිවම උත්සාහ කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? නෙක්ඛම්ම විතර්ක වලට ගියා. ඒක එක පැත්තක්. තව තියෙනවා මෙතන සිදි. ඊට බෝසතාණන් වහන්සේ කියනවා අච්චර දේවල් අත්හැරලා ඇවිල්ලා මට ව්‍යාපාද විතර්ක ඇති වෙනවා. මොන විතර්කද ඇති වෙන්නේ? ව්‍යාපාද. අනිත් අයට හිංසා කිරීමේ අදහස් ඇති වෙනවා. ඒක තරහ ඇති යනවා. ඊට බෝසතාණන් වහන්සේ මේ විදිහටම කල්පනා කරා කියන. මොකද්ද කල්පනා කරේ? මේ කල්පනාවෙන් මට යහපතක් වෙනවද? අන්න ඇයට යහපතක් වෙනවා. දැන් අපි දන්නවා දැන් උපන් දින සාදයක් තියලා කේක් එකක් කපු එකක් ගැන කවුරු හරි කල්පනා කරොත් හාමුදුරු නමක් කරා කියලා හිතමු. එතකොට ඒ කල්පනාවෙන් Tamante යහපතක් වෙනවද? ඒ කල්පනාවෙන් Tamante යහපතක් වෙනවද? බොහෝ දුරට නැහැ. ධර්මයට අනුකූලව හිතුවේ නැත්තම් මොකද වෙන්නේ? බොහෝ දුරට අවුට්ටේෂන් තමයි හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? Tamante යහපතක් වෙන්නේ. එතකොට ඔබ එහෙම හිතුව කියලා ඔබට අන්න ඇයට යහපතක් වෙනවද? නෑ. ඉතින් අර කටින් කියන්න පුළුවන් තරම් ගිනි තියන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ. එතකොට අපේ හිතේ එහෙම කල්පනා ඇති වෙනවා. ඒ දේවල්. එතකොට අන්න ඒ වගේ තරහ යන කල්පනා ඇති වුනහම බෝසතාණන් වහන්සේ කල්පනා කරා ඒක මට යහපතකුත් නෑ අන්න ඇයට යහපත. එහෙනම් මම මේක පරිශීලනය කරන්න හොඳ. එහෙම හිතලා එහෙම කල්පනා කරලා එහෙම නුවණින් විමසලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් මං අත මිදෙන අතර ඒත් මොන කල්පනා දෙන්නේ? ඒත් ව්‍යාපාද කල්පනා එනවා. එහෙනම් පිළිතුරේ බෝසතාණන් වහන්සේට මේ කල්පනාවෙන් වෙන් කරගෙන යහපත් පැත්තට ගන්න එක ලේසි පහසු වෙලා නැති බව තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට එක තමයි කියනවා අනිත්‍යයට හිංසා කිරීමේ අදහස්. ඒ කියන්නේ හිංසාකාරී කල්පනා. වච්චර දේවල් අත්හැරලා ඔක්කොගෙම වෙන් වෙලා වනගත වෙලා මේ භාවනා කරන මට එනවා මොන කල්පනාද? හිංසා පීඩා අදහස්. يعني අතීත ජීවිතයේදී ඒ රජමාලිගාවේ Tamanට විරුද්ධව ඒ අදහස් එනවා ඇති. ඒත් මේ හිංසාකාරී කල්පනා එනකොට බෝසතාණන් වහන්සේ කල්පනා කරලා මම දැන් මේවා කල්පනා කරා කියලා මට යහපත වෙනවද? අන් අයට යහපත? ඒතකොට මෙන්න මේක තමයි විනිශ්චයකාරය කරගෙන හොඳ නරකින් තමයි මේක වෙස්ඳ ගන්න. ඒතකොට තේරුම් ගත්ත කියන මේ විදිහට කල්පනා කර හිතලා මටවත් අන් අයටවත් පළක් එහෙම හිතලා ඒක නුවණින් විමසලා ඒකේ හොඳ නරක දැකපු මට ඒත් භාවනා කරගෙන යනකොට මොකක්ද වෙන්නේ? හිංසාකාරී අදහස් එනවා කියන. දැන් එනවා. ඒතර බෝසතාණන් වහන්සේ දැන් ওই සමන් භාවයේ කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේවැයි තියෙන බය දැක්කට පස්සේ මේ කල්පනා වලින් Tamanට වෙන විපත දැක්කට පස්සේ Tamanගේ හිත පිරිහෙන හැටි දැක්කට පස්සේ බෝසතාණන් වහන්සේ දැඩිව වීරිය කරා කියන. දැඩි වීරියක් කරනකොට මොකද වෙන්නේ? මේවා අඩු වුණා කියනවා. මොනවද අඩු වෙන්නේ? කාම විතරක එන ගතිය අඩු හිතේ. ව්‍යාපාද විතරක එන ගතිය අඩු වුණා කියනවා. හිංසාකාරී අදහස් අඩු වුණා. අන්න ක්‍රමයක් අල්ලගත්තා. දැන් එතකොට කල්පනා කර කොහොමද මට මේක අඩු වුනේ? අඩු වුනේ කොහොමද? මේවෙන් වෙන් වෙන සිතුවිලි ගත්තට පස්සේ. ඒ කියන්නේ මොන සිතුවිලිද? නෙක්ඛම්ම කල්පනාවට ගියාට පස්සේ, මෛත්‍රී සහගත කල්පනාවට ගියාට පස්සේ, කරුණා සහගත කල්පනාවට ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ කල්පනා අඩු වෙනවා. මේ කල්පනා බහුල වුණා කියන. මොන කල්පනාද බහුල වුනේ? නෙක්ඛම්ම කල්පනා. අන්න ඒව දැන් නිතර හිතනවා මේවා ඉඳ හිට එනවා. ඊට බෝසතාණන් වහන්සේ කල්පනා කරගෙන නෙක්ඛම්ම කල්පනාව ගැනත් ගත්ත කියනවා. නෙක්ඛම්ම කාමයන්ගේ විඳීම ගැන කල්පනා කරද්ද මම මෙහෙම මේ කල්පනාවල ඉන්නකොට මට යහපතක් වෙනවද? අන්න ඇයට යහපතක්? අන්න ඊට පස්සේ මොකද තීරණය කරන්නේ? මම මෙවැනි අදහස් වලට ආව මට ඒකෙන් කිසි පීඩාවක් නැහැ. ඔබ දැන් ගේ අත්හැරලා ගේ ගැන කල්පනා නොකර මෙතන හිටියොත් ගෙයින් ඔබට පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඇයට ගැන සැකයක් සංකාවක් ඇති වෙනවද? එහෙනම් අන්න ඇයට පීඩාවකුත් නෑ. එතකොට එහෙනම් ඒක සේවනය කරන්න ඕන කියලා කියනවා. සේවනය කරන්න මොකද්ද? ඒක පුරුදු කරන්න ඕන. මොකද්ද පුරුදු කරන්න ඕන? නෙක්ඛම්ම කල්පනා. ඇයි පුරුදු කරන්න ඕන? මටත් යහපතක් අන්න අයටත් යහපත. ඊට පස්සේ කල්පනා කරා කියනවා ප්‍රඥාව දියුණු කරන දෙයක්. ඒ කල්පනාවේ මොකද්ද දියුණු වෙන්නේ? ප්‍රඥාව දියුණු කරනවා. යහපත උදා කරනවා කියන මේ කල්පනාවේ ප්‍රඥාව විනාශ කරනවා. එහෙම දැන් තීරණයක දැන් දෙක වෙන් කරගත්තා. වෙන් කරගෙන ඊට පස්සේ මොකද වුනේ? යහපත දැකලා අර විදියට ඒ දෙකත් එහෙම. ඊපස්සේ එහෙම බලාගෙන යනකොට බෝසතාණන් වහන්සේ උපමාවක් කියනවා. මේ පුරුදු කරපු මාර්ගය ගැන. බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ බුදු වෙලා මහණෙනි මෙන්න මං ඊට පස්සේ මේකට උපමාවක් කියන්නම් කියලා මේ ස්වභාවය ගැන මේක කියවම මේ කතාව හොඳට තේරෙනවා. ඔන්න ඉන්නවා මේ ඔන්න තියෙනවා පින්නතුනි නාඹර ගොයමක්. ඒ මොකද්ද? ඒ කියන්නේ කිරි වැදිලා කිරි පැහිලා තාම ගොයම කපන්න තරම් ලෑස්ති නැහැ. ඒතකොට ඒ ගොයමක් තියෙනවා. දැන් ඒ කුඹුරු ආයක් තියෙනවා. ඒක හොඳට ඇදිලා දැන් වීමිල රුපියල් 60යිනේ. වීමිල 50ට ගන්නවා කිව්වනේ. තාම 27ට 28ට ලුඩු යන්නේ. එතකොට මොකද ඒ ගොයන් කපපු කාලේ තමයි මේ කාලේ. ගොයන් කපපු කාලයක් නෙවෙයි මොකද්ද? හොඳට කිරි වැදිච්ච තියෙන ගොයම. ඒතකොට ඒ ගොයමක් තියෙන වෙලාවේ පින්නතුනි එතරම් ගොපල්ලෙක්ට තියෙනවා මේ අකීකරු ගවයෙක් අරගෙන යන්නේ. කීකරු ගවයෙක් වුණත් මේක ගියොත් පයින්නවද නැද්ද?
යනවා. අකීකරුම එකකින් අහන්න දෙයක් නෑ. එයා බඩගින්නේ ඉන්නේ. කොහොමද ඉන්නේ? බඩගින්න. දැන් මේ ගොපල්ලට ඕන මේ පාරෙන් මේ පැත්තට අරගෙන යන්න. අරගෙන යනකොට මූට නිදහස යන්න දෙනවද මේ පැත්තේ? ගොපල්ල නිදහස යන්න දෙනවද? නෑ. ඇයි යන්න දෙන්නේ නැත්තේ? මේ කිරිවැදිච්ච ගොබට නිදහස යන්න දුන්නම අනිවාර්යයෙන්ම පයින්නවා. පැන්නොත් මොකද වෙන්නේ? Tamanට දඩ ගැහිම් වලට ලක් වෙනවා. මොකටද ලක් වෙන්නේ? දඩ ගහන්න වෙනවා. ඇයි මේ කුඹුරු අයිතිකාරෝ ගේ නැත්තම් පහර කන්න වෙනවා. නැත්තම් මේ වන්දිය ගෙවන්න වෙනවා. ඒ නිසා ගොපල්ලා දන්නවා මෙයාට නිදහසේ යන්න දුන්නොත් ඒකෙන් Tamanට කිසිම ප්‍රතිලාභයක් අත් වෙන්නේ නැහැ කියලා. ඒතකොට පින්නතනේ මේ වගේ හොඳට කිරිවැදිච්ච ගොයමකින් බඩගිනි බඩගිනි මේ ගවයෙක් ගෙනියනකොට කොහොමද ගෙනියන්නේ? ඉස්සෙල්ලා දාන නාස්ලනුව. මොකද දාන්නේ? නාස්ලනුව දාන. නාස්ලනුව දාලි වරල ඊට පස්සේ මොකද වෙන්නේ? අතේ නිකම් අරන් යනද? කෙවිතක් වගේ එකක් ගන්න. හේතුව මොකද? අනිවාර්යෙන් මූ නාස්ලනුව දැම්මම පයින්නවද නැද්ද? පනිනවා. පැන්නොත් එකක් ගහනවා. ගෙතොට ගැහුවට බය එතනින් යනවා. අයිත් පයින්නවද නැද්ද? අයිත් පයින්. ඊට පස්සේ මේකේ නාස්ලනුව දැම්මත් ටිකක් තද කරලා අල්ලලා යනවද? නැත්නම් ඊසි වගේ අල්ලලා යනවද? තද කරලා අල්ලලා යන්න ඕන. කොහොමද අල්ලලා යන්න ඕන? තද කරලා. එතකොට පින්නතුනි මෙතනින් මේ ගවයා අරගෙන යන එක ලේසි දෙයක්ද? අමාරු දෙයක්ද? අමාරු දෙයක්. එතකොට මෙන්න මේ වගේ එක උපමාවක් කියනවා. ඒ වගේ තමයි කියන මේ කාම විතර්ක වලින් වෙලා නෙක්ඛම්ම විතර්ක වලට හිත අරගෙන යන එක මෙන්න මේ වගේ අමාරු වැඩක්. ඒ කියන්නේ අපේ කල්පනාව චේන්ජ් කරන එක ලේසි දෙයක් නෙවෙයි. හේතුව මොකද? අපේ හරක පනින්නෙම කොහාටද? කිරි වැදිච්ච ගොයන් වලට. එතකොට ඒව කෑවොත් මොකද වෙන්නේ? දඩ ගහන්න යනවා. එහෙනම් අපේ කල්පනාවට එහෙනම් මොකද්ද කරන්න ඕන? අපේ කල්පනා දඩ ගහන්න ඕනේ ඒවා. එහෙනම් අපේ කල්පනා මොකද්ද පින්නතුනි? හිරේ විලංගු වැටෙන්න ඕන කල්පනා. එතකොට මෙහෙම ඊට පස්සේ දැන් මේ ගවයා අර මේ පැත්තට අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ ගොපල්ලාට දැන් සැනසෙල්ලක් තියනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ පින්නතුනි කාලයක් යනකොට මේ ගවයා බොහොම අමාරුවෙන් අරගෙන යාගේ හිතත් එක්ක කල්පනා යහපත් පැත්තට අරගෙන යනකොට දැන් අර මුලදි තරම් අමාරුවක් නෑ. ඒකත් බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා. කොහොමද ඒ උපමාව? දැන් පින්නතුනි ගොයම කපලා වී ටික විකුණ ගන්න බැරි කාලේ. ගොයන් කපලා. දැන් කුඹුරේ ගොයන් නෑ. දැන් මේ පින්නතුනි ගොපල්ලා මේ ගවයාව අච්චර අමාරුවෙන් අරන් යන්න ඕනද නැද්ද? නෑ. එහෙම අරන් යනවා නම් මෝඩෙක්. එහෙම අරන් යන්න ඕන. එතකොට ගොපල්ලා මොකද්ද කරන්නේ? කුඹුරු කපපු කාලේට හරක ලිහනවා. ලිහලි ඉවරලා ගහක් යටට වාඩි වෙලා කල්පනා කරනවා හරක ඉන්නේ මේ පැත්තේ දිශාවේ තමයි කියලා. අන්න ඒ වගේ තමයි කියනවා කාලයක් යද්දි හිත කල්පනාවට පුරුදු කරගත්තට පස්සේ ඊට පස්සේ මොකද එච්චර මහන්සියක් නැහැ කියනවා මහණෙනි. ඊට පස්සේ මොකද ඒ අරමුණ විතරයි කියන ගන්න ආනාපාන නම් ආනාපාන විතරයි. මෛත්‍රිය නම් මෛත්‍රිය ගන්නකොටම හිත තැම්පත් වෙලා ඉවරයි. ඒතර මොකද මුලදී අමාරුයි. දැන් මුලදී අපිට විතරක් නෙවෙයි බෝසතාණන් වහන්සේලාටත් අමාරු නම් අපි ගැන කවර කතාව. ඉතින් බෝසතාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මේ හිතේ නේචර් එක කියනවා. හැබැයි අපි අපෙන් කවුරු හරි ඇහුවොත් අපේ හිත ගැන අපි කැමති වෙන්නේ යහපත් කල්පනා එනවා කියනද අයහපත් කල්පනා එනවා කියන්නේ. හැබැයි එන්නේ අපි උගුරට හොරා බෙහෙත් බොනවා. ඒකයි තාමත් සංසාර. ඒ නිසා පින්නතුනි මොකද නමුත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට මුලදී මහන්සි වෙන්න පස්සේ ගියාම කිසිදු අමාරුවක් නැහැ. ඊටසේ බෝසතාණන් වහන්සේ මෙතන හිතේ නේචර් එකකුත් හොයාගත්තා කියන මොකද්ද? හිත යම් අරමුණක් නිතර ගනිද්දි හිත ඒ පැත්තට නැමෙනවා කියනවා. මොකද්ද වෙන්නේ පින්නතුනි? යමක් හිතට දැඩි නිතර ගන්නකොට හිත මොකද වෙන්නේ? ඒ අරමුණ කරා නැඹුරු වෙන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමු අපිට නිතර යම් පුද්ගලයෙක් ගැන හිතනවනම් අපේ හිත ඒකටම යනවද නැද්ද? යනවා. අපිට පින්නතුනි යම් වස්තුවක් ගැන නිතර අපි හිතමු ගෙයක් හදන්න කියලා. ගෙයක් හදන්න හිතනකොට අපිට ගෙයක් නැතුව ගෙයක් හදන්න හිතන ගෙයමයි අරමුණු ගන්න. එතකොට අපිට ඒක ගැනම ගෙයක් දකින්න වෙලාවේ මොකක් ගැනද කල්පනා වෙන්නේ? ගෙයක් ගැන. එතකොට අපිට ගෙයක් හදන්න ඕන වෙනවද නැද්ද? ඒක හිතේ නේචර් එක. අපි යමක් නිතර අරමුණු කරනවා හිත ඒ පැත්තට යනවා. එහෙනම් අපි කාම සංකල්පනා නිතර හිතනවා හිත ඒ පැත්තට යනවද නැද්ද? යනවා. එහෙනම් අපි නෙක්ඛම්ම සංකල්පනා නිතර හිතුවොත් හිත ඒ පැත්තට නැඹුරු වෙනවද නැද්ද? ඒක තමයි මේකේ නේචර් එක. නමුත් අපේ හිතේ පින්නතුනි අපිට මේව අත්හැර ගන්න බැරි. අපේ හිතේ නිරන්තර තියෙන මොන කල්පනාද? කාම සංකල්පන. ඒ නිසා දැන් හිත නැඹුරු වෙලා තියෙන මොන පැත්තටද? ඒ පැත්ත. නැඹුරු වෙච්ච පැත්තේ වැටිච්ච යන එක තමයි හිතේ ස්වභාවය. එහෙනම් අපිට ගොඩ යනවා නම් ගොඩ යන්න තියෙන මොකද? මුලදී බොහොම මහන්සියෙන් වීරියෙන් නෙක්ඛම්මයි පැත්තට ඒක ලේසි දෙයක්. ඒක ලේසි නම් පින්නතුනි අපි හැමෝම කරගන්න. මොකද අපිට දැන් මේ කියනකොට තේරෙනවා මේකේ ආදීනවේ. නමුත් අපි මේක කරන්න ගියාම ලේසි පහසු නෑ. දැන් අපි දන්නවා භාවනා කරන්න ගියාම අපිටත් මේ විතර්ක එනවා. නමුත් අපි මේ විතර්ක බෙදාගන්නේ. අපිටත් යම් කල්පනා එනවද නැද්ද භාවනා කරන්න ගියාම? එනවා. අපි සමහරට බිම දාගෙන මිනිස්සුන්ට ගහනවා. කොහෙද? අතින් පයින් නෙවෙයි භාවනාවේදී.
එතකොට පින්නතුනි මොකද වෙන්නේ? එහෙම නමුත් අපි දන්නේ මේක කල්පනා කරගෙන ගියොත් සාර්ථක වෙනවද නැද්ද? මොකද බුදුරජාණන් වහන්සේ අන්න එකයි ගුරුවරයෙක් නැහැ කියන්නේ. බෝසතාණන් වහන්සේම තමන්ගේ තීන ප්‍රඥාවෙන් තමයි මේක හොයාගන්නේ. දැන් අපිට අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දෙන්නේ. මෙහෙම හිත වෙන් කරගන්න පුළුවන්. එතකොට අපිට ඊසි වගේ හිතෙනවා. නමුත් මේක කවුරුවත් නැතුව තනියෙන් තේරුම් ගන්නවා කියන එක ලේසි දෙයක්. ඒක නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තා. අනිත් මහරහතන් වහන්සේලා ගත්තා මේ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ක්‍රමය කියා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. ඒතකොට පිළිඳු බුද්ධ ශූන්‍ය කාලවලදී බුදුරජාණන් වහන්සේලා ලොව නැති කාලවලදී ධර්මයේ නොයසෙන කාලවලදී සත්‍යයට මොකද්ද වෙන් කරගන්න බැරි? කල්පනාව වෙන් කරගන්න බෑ. මොකද්ද වෙන් කරගන්න බැරි? කල්පනාව වෙන් කරගන්න දක්ෂතාවයක් කාටවත් ඇතුව උපදින්නේ නැහැ. මොකද්ද? යහපත් කල්පනා වෙන් කරගෙන යහපත් කල්පනා දියුණු කළ නිවන් දකින්න පුළුවන් කියන අදහස කාටවත් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි බුදුවරු පහළ වෙච්ච නැති කාලයට වෙන්නේ. නමුත් සත්වයාගේ හිතේ බුදුවරු නැති කාලයට යහපත් අයහපත් කල්පනා තියෙනවද නැද්ද? දෙකම තියෙනවා. දෙකම තියුණට ඒක දියුණු කිරීමෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා කවුරුවත් ප්‍රායෝගිකව යොදවගන්නේ නැහැ. නමුත් අපේ බෝසතාණන් වහන්සේ ඒක ප්‍රායෝගිකව යෙදෙව්වා. ඒ දැකපු දේ ප්‍රායෝගිකව යොදලේ බුද්ධත්වයේ සාක්ෂාත් කරා. ඉතින් අපි දන්න මෙච්චර පාරමී ධර්ම පුරපු බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ නම මොකද්ද? දේවදා විතක්ක සූත්‍රය. මොකද්ද මේකේ නම? දේවදා. විතර්ක කොටස් දෙකකට වෙන් කර බදාලා දෙසමු. ඉතින් මේක තව ගොඩාක් කරුණු තියෙනවා. කෙටියෙන් තමයි කිව්වේ. දැන් එතකොට පින්නතුනි මේ වගේ ඉගෙනීමකට ආවම මේ පින්නතුන් භාවනාවකට ගියාම ධර්මය අහන්න කොහෙට හරි ගියාම නැත්නම් ධර්මය අහනකොට මේ පින්නතුන්ගේ ඒ කාලය තුර වැඩිපුර ඇති වෙන යහපත් කල්පනාද අයහපත් කල්පනාද? යහපත් කල්පනා. එහෙනම් ඒක අපි දිගින් දිගටම කරන්න ඕනද අත්හරින්න ඕනද? කරන්න ඕන. ඒක මොකද ඒකෙන් කවදාවත් Tamanට දුක ගෙනල්ලා දෙන්නේ නැහැ. එතකොට අපි පින්නතුනි අපි කරන දේ ගැන කල්පනාවෙන්ම අපිට තීරණයක් ගන්න පුළුවන්. පොතපත අවශ්‍ය නැහැ. අපි බලන්න ඕනේ ඒකෙන් අපේ යම් දෙයක් ගෙන ගන්නකොට අපේ රාගය වැඩි වෙනවා නම්, දේශය වැඩි වෙනවා නම්, මෝහය වැඩි වෙනවා නම් ඒකෙන් අපිට සැනසීමක් නැහැ. යම් දෙයක් ඉගෙන ගැනීමේදී අපේ මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනා දියුණු වෙනවා නම්, ඊගෙන මෛත්‍රිය දියුණු වෙනවා නම්, හිංසා කිරීමේ අදහස් ප්‍රහාණය වෙනවා නම්, එතකොට මොකද වෙන්නේ? ඒක සේවනය කරන්න ඕන. එතකොට පින්නතුනි මේ පින්නතුන්ට මේ ගත වෙන කාලේ සති 15ක් තුසේ මේ පැය දෙක ගත්තොත් ඔබටත් මටත් මොන කල්පනා දියුණු වෙච්ච කාලයක්ද? නෙක්ඛම්ම සංකල්පනාද? ඒක කවදාවත් පින්නතුනි මේ පැය දෙකේදී මෙතන හොරකම් කරන කෙනෙක් ඇවිල්ලා හිටියා. මොන වරද කරගෙන කැවිලට එයාට කිසිදු අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් උදාහරණයක් මේ පින්නතුන්ට කියන අපේ ප්‍රදේශයේ තියෙන මේ බාර් එකක් තියෙන කියන්නේ එතනෝල් තියෙන එකක් තියෙනවා. කොහොම හරි මේ මහත්මාට ස්වාමින් වහන්සේ නම මුණ ගැහුණා. මුණ ගැලේ ස්වාමින් වහන්සේගේ දක්ෂතාවය මත මේ මහත්මයා තීරණය කරා පොයට දැන් නම් පොයට කොහොමත් වහන්න පොයට බාර් එක වහන්න. ඒ වගේම ඉරිද දවස් දෙකකුත් මාසෙට වහන්න. එතකොට දැන් ඊට පස්සේ ඉරිද දවස් දෙක වහලා මෙයා කොහාටද යන්නේ? අර ස්වාමින්වහන්සේගේ භාවනා මධ්‍යස්ථානට යනවා. මොකටද යන්නේ? බණ අහන්න. දැන් එතනට ඒ ගමේ අනිත් අයත් එනවද නැද්ද එතෙන්ට? එනවා. ඊට පස්සේ ඒ අයට මොකද්ද මෙයා දැක්කම හිතෙන්නේ? එයාලගේ කල්පනාව මොකද්ද? අයහපත් කල්පනා. එතන මෙයා ආවේ මොකක්ද දිනු කරගන්නද? යහපත් කල්පනා. එතකොට සමාජයේ ඒකට ඉඩක් ලැබෙනවද? එතකොට ඒගොල්ලෝ අනිත් මිනිස්සු මොකද කියන්නේ? ඔයි පේන්නේ ඔක්කොම කරලා අපේ දරුවෝ විනාශ කරලා අපේ මිනිස්සු ඔතෙන්ට අද්දගෙන ඔයි ආවේ සිල් රෙද්දත් පොරවගෙන කියනවද නැද්ද? හැබැයි පින්නතුනි අපි එයාගේ දවසේ කාලය ගත්තොත් එයාට ඒ කාලේ අයහපතක් සිද්ධ වෙනවද? නැහැ. එයා ඒ කාලේ ඒ ගත කරන කාලය තුල එයාගෙන් අන් අයට අයහපතක් වෙන්නේ නැහැ. එයාට අයහපතක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි ඕනම කෙනෙක් පැයක් හරි බණ අහනවනම්, පැයක් හරි භාවනා කරනවනම් ඒක උහුට කවදාවත් අයහපතක් වෙන්නේ නෑ. ඒක අපි පින්නතුනි දක්ෂ වෙන්න ඕන අපේ කල්පනාව වෙනස් කරගන්න. මොකද කවුරු හරි වැරදි කරන කෙනෙක් සුළු වෙලාවකට හරි එහෙම දෙයක් කරනවා නම් මොකද එයා නරක දෙයක් කරන කෙනෙක් ඒ වෙලාවට එයාගේ හිතේ ඇති වෙන විතක්ක ਵਿਚාර මොන ස්වභාවයෙන් යුක්තයිද? යහපත් ස්වභාවයෙන් යුක්තයි. ඉතින් බලන්න. එතකොට කාගේද අයහපත් ස්වභාවයෙන් යුක්ත? අන සිල්වත් ගුණවත්යයි කියන අය ඒ වෙලාවටත් අයහපත් ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි වෙන්නේ. අනිත් අයගේ හොඳ නරක කිරන්න ගිහිලා අන්තිමට මොකද්ද වෙන්නේ? තමන්ගේ කල්පනාව වෙනස් වෙනවා. ඒ නිසා මේ අපේ ජීවිත ගත්තම අපි කුට්ටි පිටින් ගන්න. අපේ ජීවිතයක් ගත්තම ඔබ මගේ දිහා බැලුවා දැන් මේ උගන්නන ටිකේ කුට්ටි පිටින් ගන්න. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම එක තීරණ වලට ජීවිතය ගැන අපි කාටවත් එන්න බෑ. අපි පින්නතුනි අපේ ගලා යන සිත් පරම්පරාව දිහා බැලුවොත් අපි විතක හොඳයි. විතක හොඳ ඒ මොකද? අපේ කල්පනා විතක යහපත් නෑ. දවසේ අපි බෙදලා ගත්තොත් අපේ ජීවිතේ
අපේ කල්පනා පින්නතුනි හාමුදුරු නමක් වුණා. රහත් වෙලා නැත්තම් මගපල අනාගාමීත්වය සාක්ෂාත් කරලා නැත ඊට මෙහා ඕනම කෙනෙක්. අපේ කල්පනා දවසේ සමහර වෙලාවට යහපත් නැහැ. සමහර පැයක් ගත්තොත් පැයේ සමහර විනාඩි වල යහපත් නැහැ. එතකොට පින්නතුනි අපි ජීවිතේ බලන්නේ යම් සංඥාවක් මත. ඒ බැලීම වැරදි. ඒ කොහොමද අපේ ජීවිතේ අපි ජීවිතේ පහළ වෙන පළවෙනි හිතට මොන හිතද කියලා කියන්නේ? ප්‍රතිසන්දි සිත. එතකොට මේ කියා දෙන දේ කාතුලින්ද තේරුම් ගන්න ඕන මන් තුලින්ද? නැහැ. ඔබ ඔබේ හිතට දවසේ අරමුණු කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ හිත ගැන. එතකොට පින්නතුනි ඒ හිත ආවස චිත්තක්ෂණ එකයි. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? චිත්තක්ෂණයකේ සිත් පහළ වීම. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? චිත්තක්ෂණයකේ සිත් පහළ. සිතක් පහළ වුණා ගන්න මොකද්ද? අරමුණ. ඒ අරමුණ කල්පනාවට ගෙනියන්නේ කවුද? විතක්ක විචාර. එතකොට අපිට දවස් තිස්සේ නානා ආරම්මන හිතට එනවා. නොඑක් අරමුණු එනවා. අපි ලස්සන මලක් දැක්කොත් ඒ මල ගැන කල්පනාවක් අපේ හිතේ ඇති වෙනවා. ඒකට අපේ තියෙන ආසාවක් නම් මොන කල්පනාවද? කාමක සංකල්පනාව. එතකොට අපි ඒ වෙලාවට යහපත්ද? අපි කවුරුවත් ඒ වෙලාවට යහපත් නෑ. අපි අපමම යහපත් නෑ. අපිට මේ මල ගැන අනිත්‍ය කල්පනා වුණොත් ඊළඟ අරමුණේ අපි ඒ වෙලාවට අයහපත්ද? අපි ඒ වෙලාවට අයහපත්ද? ඒත් නෑ. එතකොට පිළිඳ අපි ජීවිතේ එකෙල්ලේ එක තීරණයක් යම් පුද්දලේ ගැනීම හරිද වැරදිද? වැරදි. අපි හැම කෙනාගේම කල්පනාව අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. මොකටද වෙනස් වෙන්නේ? ඒ නිසා අපිට අද සිල්වත් කෙනෙක් හෙට දුස්සීල වෙන්න පුළුවන්. අද දුස්සීල කෙනෙක් හෙට සිල්වත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කල්පනාවේ තමයි වෙනස තියෙන්නේ. අරමුණු ගැනීමේ තමයි වෙනස. ඒ නිසා අපිට කිසිම පුද්ගලයෙක් ගැන මේ ලෝකෙ පිළිඳ ස්ථීර නිගමනයක් දෙන්න බෑ. හේතුව මොකද? මේ ෂණේදී අයහපත් කල්පනාව ඉන්න කෙනා ඊළඟ ෂණේදී යහපත් කල්පනාවක ඉන්න පුළුවන්. මෙන්න උදාහරණයක්. පින්නතුන් ඔන්න දැන් මේ පින්නතුන්ට හිතෙනවා මේවා ටිකක් ඇහුවට පස්සේ මමත් මේ හිත මෙහෙම තියාගන්න හොඳ නැහැ. නිකම් මෛත්‍රී භාවනාව කරන්න ඕන. මොන භාවනාවද කරන්න ඕන පින්නතුනි? මෛත්‍රී භාවනාව. මම මෛත්‍රී භාවනාව කරන්න ඕන අල්ලපු ගෙදර කෙනාට විතරක් නැතුව. සමාහට එහෙමත් හිතෙනවා. එතකොට පින්නතුනි මොකද ඒ කල්පනාව මොන කල්පනාවද? අයිත් හිතනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එහෙම කවුරුත් ભેද කරන්න එපා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. ඉතින් දැන් මෙයා වාඩි වෙලා හිතින් කල්පනා කරගෙන යනවා. සියලුම සත්‍යෝ වෛර නැත්තෝ වේවා, තරහ නැත්තෝ වේවා, නැත්නම් නිදුක් වේවා, නිරෝගී සුව ලැබේවා. දැන් කල්පනා කරගෙන යනවා. එතකොට ඒ හිතේ ඇති වෙන කල්පනා ධාරාව යහපත්ද අයහපත්ද? යහපත්. එතකොට ඔන්න මහත්තයා පින්නතුනි ඇවිල්ලා කියන මහත්තයා එනකොට පුතා ඇවිල්ලා කියන ඔන්නා මේ තාත් එනවා බීලා වගේ. දොර වහපන්. එතකොට මොන කල්පනාද පින්නතුනි? අයහපත් කල්පනා. එතකොට ඒ වෙලාවට යහපත්ද? නෑ. දැන් අපේ ජීවිතය ඔහොම නෙවෙයිද? ඔහොම තමයි. ඊට පස්සේ අයිත් හිතනවා එහෙම කියන්නත් හොඳ නෑ. දැන් තාම පුතාට කියන හිතට තමයි අර කල්පනාව ආවේ. කමන්නේ පුතේ තාත්තා සුවපත් වේවා. දැන් ඒ වෙලාවට යහපත්ද නැද්ද? යහපත්. මොකද අපේ ජීවිතේ. ඊට පස්සේ ටික වෙලාවක් ගියහම භාවනාව අමතක වෙනවා. අපිට කන්න බොන්න මට මේ සාරියක්වත් ගෙනත් දුන්නේ නැහැ. මේතරම් කාලෙ මූට බුයිලෙන්න පුළුවන්. එතකොට පින්නතුනි යහපත්ද අයහපත්ද? අයහපත්. අයිත් කල්පනා වෙනවා ස්වාමින්වහන්සේලා කියන එහෙම කල්පනා කරන්න හොඳ නැහැ. අයිත් හිතනවා සියලු සත්‍යයන්ට යත් අයිති වේවා සුවපත් වේවා. එතකොට පින්නතුනි ඕක නෙවෙයිද අපේ ජීවිතේ. ඔකද. එතකොට ওই ජීවිත රටාව තුල ওই කතාව තුල තියෙන අපේ මුළු ජීවිතේම. එතකොට අපි සමහර විටක යහපත්, සමහර විටක අයහපත්. නිසා අපි යම් කෙනෙක් දිහා බලලා යම් කෙනෙක් එකපාරට තීරණය කරව මෙයා අයහපත් කියලා ඒකත් වැරදි. ඒක වැරදි මොකද වෙන්නේ? අරමුණෙන් අරමුණට කල්පනා වෙනස් වෙනවා. ඒත් අපිට පින්නොදේ තවත් දෙයක් ඇති කරගන්න පුළුවන්. ඒතර අපේ කල්පනා වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඇසුරු කරන පරිසරය අපේ කල්පනාවට බලපානවා. කවුද බලපාන්නේ? ඇසුරු කරන පරිසරය. අපි වැඩිපුර පින්නතුනේ කේලම් කියන කෙනෙක් එක්ක හිටියොත් අපේ කල්පනාව වැඩිපුර යන්නේ මොන පැත්තටද? ගොසිප් ලංකාවලට. ඒක තමයි වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? අපි වැඩිපුර ධර්මයේ කතා කරන කෙනෙක් හිටියොත් අපේ කල්පනාව යන්නේ කොයි පැත්තටද? එතකොට පින්නතුනේ කල්පනාවට මොකද්ද බලපාන්නේ? අසුර බලපාන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ මුලින්ම කිව්වේ මොකද්ද? අසේවනාච බාලං. පණ්ඩිතානංච සේවන. එතන පින්නතුනේ අපේ කල්පනාවලට කෙලින්ම සසංකාරික වශයෙන් කෙලින්ම අපේ මිතුරන් අපි අසුරු කරන අය කෙලින්ම බලපෑම කරනවා. ඒ නිසා පින්නතුනේ දැන් ඉතින් එහෙම බැලුවොත් අපිට මේ කාලේ විදිහට ඔක්කොම මොන නානංජද? අසේව එහෙමද? එහෙම නැහැ 10 නම් හොඳයි. ඉතින් ඒ ආකාරයට තමයි පිළිගන්නේ. ඉතින් ඒක ඒ විතක්ක ਵਿਚාර ගැන ඔච්චර ඔයිට වඩා දේවල් කියන්න පුළුවන්. ඉතින් මේ පින්නතුන් දැන් හොයාගන්න ඒ කරුණු. නැත්තම් මේත් ඇති හොඳටම තමන්ගේ හිත ගැන කල්පනාව ගැන තේරුම් ගන්න. ඊළඟට පින්නතුනේ
අපි තවත් මේ වෙහකට යන මේ කල්පනාව ගැන තවත් පිනතුනේ ඒ වගේ කතාවක්. එක්තරා මේ ජපන් සෙන් කතාවක්. එක්තරා ගුරුවරයෙක් ඉන්නවා. එයා මේ යහපත කියා දෙන කෙනෙක්. එහෙනම් එයා මොන කල්පනාව ඇති කරන කෙනෙක්ද? සම්මා සංකප්ප ඇති කරන කෙනෙක්. ඒ ගොඩාක් ශිෂ්‍යයෝ ඒ ගුරුතුමා ගාවට එනවා. එනකොට ඒ අය බාන භාවනා කරනකොට එක ළමයෙක් මොකද කරන්නේ? හොරකම් කරනවා. අනිත් අයගේ ඒවා තියෙන ඒවා හොරකම් කරනවා. එතකොට ඒ ළමයාගේ කල්පනා මොන කල්පනාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිට. දැන් ආවේ සම්මා සංකප්ප ඇති කරගන්න. ඇති උනේ මිත්‍යා සංකප්ප. ඊට පස්සේ මෙයා හොරකම් කරන බව අනිත් ළමයි දැනගන්න. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිලා ගුරුතුමාට කියනවා මෙහෙම කෙනෙක් හොරකම් කරන අවවාද කරන්න කියලා. බෑ ගුරුතුමා මුකුත් කියන්නේ නැහැ. ඊපස්සේ දැන් මේ ළමයින්ට තරහ යනවා. අර අනිත් අය හොඳට පුරුදු වෙන අයට තරහ යනවා. මේ ගුරුතුමා මෙයාට බුරුලක් දෙනවා. මොකද දෙන්නේ? බුරුලක් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නතුනේ? අය පෙස්සන් ගහනවා වගේ ඔක්කොම අස්සම් කළා වගේ ඔක්කොම ගිහිල්ලා කියනවා ඔබ ගුරුතුමා මේ ළමයා තියාගත්තොත් අපි මේ භාවනා මධ්‍යස්ථානයේ අතහැර යනවා. ඔබට ගුරුතුමනි අපි ඕන නම් මෙයා යවන්න. මෙයා ඕන නම් අපි යන්න. ගුරුතුමා කියනවා හොරකම් කිරීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා ළමයින්ගෙන් අහනවා. දැන් අර ළමයින්ගෙන් අහන්න මොකද සොරකම් කිරීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? එතකොට පින්නතුනි අර ළමයි කියන නරක දෙයක්. අර ළමයා නෙවෙයි අර ළමයි කියන. එතකොට ගුරුතුමා කියන ඔබලට යහපත අයහපත හොඳට තේරෙනවා. ඔබ හැමදෙනාටම මොකද තේරෙන්නේ පින්නතුනි? නිදා ගන්න තේරෙන්නේ නැහැ නේද? මොකද තේරෙන්නේ? යහපත අයහපත. නමුත් මේ ළමයා තාම යහපත අයහපත දන්නේ නැහැ. එයා අහිංසකෙක්. ඒ නිසා ඔබ ඔක්කොම ගියත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අහිංසකයාට මම පිහිට වෙන්න ඕන. මොකද තාම ඔහු යහපත අයහපත දන්නේ නැති කෙනෙක්. ඉතින් ඒ වගේ පින්නතුනේ ඒක ලොකු කතාවක්. අපි සමහර වෙලාවට පින්නතුනේ අයහපත් දේවල් දැක්කම අපි අයින් කරන්න තමයි ගොඩක් අය අපි ලැඹුරු වෙන්නේ. නමුත් අයහපත් කෙනාට තමයි අපෙන් උපකාර අවශ්‍ය වෙන්නේ. නැත්නම් අපේ අයහපත් ධර්ම දියුණු කරගන්න තමයි අපිට සෙසු අයගෙන් උපකාර අවශ්‍ය වෙන්නේ. නමුත් අපි කරන්නේ පෙරලා පින්නතුනේ අයහපත් ඒ පුද්ගලයා අයින් කරන නිසා යාගේ අයහපත කියන කාරණේ අයින් කරන්න මහන්සි වෙන්නේ නැහැ. නිසා මේ කතාවෙත් පින්නතුනේ අපේ කල්පනාවට හොඳ තවත් පැත්තකින් හිතන්න පුළුවන් පැත්තක්. ඊළඟට හිත අරමුණක් ගන්නවා. හිත ගන්නෙ මොකද්ද? අරමුණක්. හිත අරමුණක් ගන්නකොට පින්නතුනේ දැන් ඒ අරමුණත් එක්ක උපදින සිතුවිලි හතක් තියෙනවා. පස්ස වේදනා, සංඥා චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. ඊළඟට තියෙනවා පින්නතුනේ තවත් අරමුණු කීපයක්. අරමුණ මේ ගන්න අරමුණ කල්පනාවට ගෙනෙන විතක්ක, ਵਿਚාර කියන ස්වභාවය. ඊළඟට පින්නතුනේ ඒකේ සතුට ඇති කරනවා නම් ඇති කරන්නේ ප්‍රීතිය. ඒකේ වැටෙන්න දෙන්නේ නැත්නම් වැටෙන්න දෙන්නේ නැති වීරිය. ඒකට කැමැති ඡන්දය. එතකොට පින්නතුනි අද විශේෂ අද තමයි පින්නතුනි ඇත්තටම මේ ගුවන්වන ධර්මයේ වැදගත් කොටසක් ඉස්මතු වෙන තැන. එතකොට පින්නතුනි අපි දැන් මේ ලස්සන මේ මල් වලට මොන මල් කියලාද කියන්නේ? මොන මල්ද? මේ සම්මුතියෙන් කියන්නේ මොන මල්ද? සූර්යකාන්තද? කපුරු මල්. මොන මල්ද? කපුරු මල්. එතකොට මේ කපුරු මල්. මේක තියෙන රෝස මල් තියෙන. මේක තියෙන මැටි පහන් තියෙන. එහෙම අපි ඒවා අරමුණු හඳුනා ගන්නවද නැද්ද? හඳුනා ගන්න. අර මේ උගන්වන්නේ සාමින් වහන්සේ නමක් කියන හැඟීමත් අපිට තියෙනවා. ඉගෙන ගන්නේ එතකොට මිනිස්සු කියන හැඟීමකුත් තියෙනවා. එතන මේ තියෙන ෆෑන්, AC අර දෙකේ වෛවාරණ දේවල් අපිට අරමුණු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හිතේ අරමුණ ගන්න. එහෙම නොඑක් අරමුණු ලෝකේ පුරා ගන්න. ඒ අරමුණු ගන්නකොට පින්නතුනි ඒ අරමුණු වල දැන් මෙතන අපි කපුරු මල් කියලා හඳුනාගත්තොත්, එක්ක ප්ලාස්ටික් මල් කියලා හඳුනාගත්තොත් අපි ඒක හරියට හඳුනාගෙනද? නැහැ. එහෙනම් පින්නතුනේ මේ අපේ හිතේ තියෙන ස්වභාවයක් අපිට සත්‍ය හඳුනා ගන්න දෙන්නේ නැහැ. මොකද්ද හඳුනා ගන්න දෙන්නේ නැත්තේ? ඇත්ත කතාව පෙන්වන්න නැති ස්වභාවයක් හිතේ තියෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වැඩිපුරම කාම සංකල්පනා වලට ආස කරන්නේ ඇයි? අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරේ යමක් තියෙයි කියලා දෙයක් හිතෙනවා. මොනවා හරි දෙයක් ඒක තියෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒක නිසා තමයි එක පැත්තකින් මේ කල්පනාව යන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් ඉස්සරහට අවුරුදු කාලේ මේක හොඳටම බලා ගන්නත් පුළුවන්. හිත ගන්න අරමුණ පින්නතුනි සත්‍ය වසං කරන ස්වභාවයක් හිතේ තියෙනවද නැද්ද? දැන් මෙතන මැටි පහනක් තියෙනවා කියලා අපිට හැඟෙනවද නැද්ද? හැඟෙනවා.
දැල්ලක් තියෙනවා කියලා හැඟෙනවද නැද්ද? තියෙනවා. ඇත්තටම මෙතන තියෙන්නේ මැටි පහනක්ද? එහෙම නැත්නම් සතර මහා ධාතු ගොඩක්ද? සතර මහා ධාතු. නමුත් අපි දකින්නේ මැටි පහනද සතර මහා ධාතු ගොඩක්ද? මැටි පහන. එතකොට ඔබ මෙතන දකින්නේ සාමින් වහන්සේ නමද නාම රූප ගොඩක්ද? සාමින් වහන්සේ නම. එතකොට අපි දකින්නේ මේ සතර මහා ධාතු ගොඩක්ද? එහෙම නැත්නම් පිළිතුරේ මල් ගොඩක්ද? මල් ගොඩ. අපි දකින්නේ වයිට් බෝඩ් එකක්ද? එහෙම නැත්නම් සතර මහා ධාතු ගොඩක්ද? සතර මහා ධාතු ගොඩ. ඔබ මේ ශාලාවට ආවම දකින්නේ ඩෙස්ක්ද? එහෙම නැත්නම් සතර මහා ධාතු ගොඩක්ද? ඩෙස්. එහෙනේ. එතන මෙතන එනකොට ඔබ ඊට කලින් සතිය ආපු පුද්ගලයෝ හඳුනා ගන්නවද? නැති වී යන නාම රූප ධාරාවක් හඳුනා ගන්නවද? හඳුනාගන්නේ අපි කලින් ආපු අය තමයි මේ එන්නේ කියන. එතන පින හොඳින් අහගන්න. එතකොට මෙතන තියෙන සතර මහා ධාතු ගොඩක්. නමුත් අපිට ඒක පේන්නේ. අපිට පේන්නේ මොකද්ද? මැටි පහන. එතකොට ඒක අපි යමක් හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? සංඥාව. යමක් හඳුනා ගන්නවට කියන්නේ මොකද්ද? සංඥාව. එතකොට අපි හඳුනාගන්නේ හරි සංඥාවෙන්ද වැරදි සංඥාවෙන්ද? වැරදි සංඥාව. හරියට හඳුනා ගන්නව නම් මේක හඳුනා ගන්න ඕනේ කොහොමද? ඇති වී නැති වී යන සතර මහා ධාතු ගොඩක්. මේ මොහොත වර්තමාන මොහොතේ ඉපදි නිරුද්ධ වෙන සතර මහා ධාතු ගොඩක්. නමුත් හඳුනාගන්නේ මොකකින්ද? මැටි පහන. එතකොට පින්නතුනි අන්න එහෙම ස්වභාවයක් අපේ මනසේ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට උදේ නැගිට වෙලාවෙ ඉඳලා රෑ නිදා ගන්න තුරු ඒ ස්වභාවය වැඩිද අඩුයිද? වැඩි අඩු නෙවෙයි 100%ක් ඒ ස්වභාවයම තමයි. අඩු වැඩි කතා කරන්නේ කොහොමද කියලා හිතා ගන්න එක ප්‍රශ්නයක්. ඒතර අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා අපිට පින්නතුනි දරුවෝ මල්ලෝ පේනවද නැද්ද? පේනවා. එතනින් ගියාම ගෙවල් දොරවල් පේනවද නැද්ද? පේනවා. ගස් කොළන් පේනවද නැද්ද? පේනවා. යාන වාහන පේනවද නැද්ද? අපි ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම සතර මහා ධාතු ගොඩක්ද තියෙන ගයක්ද? සතර මහා ධාතු ගොඩ. නමුත් දකින්නේ ගයක්. එහෙනම් පින්නොතනේ අපි දකින දේ වැරදියට හඳුනා ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් ඒක ස්වභාවය. එතකොට මේ මානසික ස්වභාවය ඇති වෙන්නේ කොහොමද? හිත ගන්න අරමුණ පින්නතුනි වහන ස්වභාවයක් හිතේම උපදිනවා. ඒකට කියන්නේ මොකද්ද? මෝහය කියලා. මොකක් කියලාද කියන්නේ? මෝහය. මෝහය කියන එකේ තේරුම මොකද්ද? හිත ගන්න අරමුණ වසන ස්වභාවය. මෝහය කියන එකේ තේරුම මොකද්ද? හිත ගන්න අරමුණ වසන ස්වභාවය. මොන ධර්මයක්ද? පරමාර්ථ ධර්මයක්. මේක මොන ධර්මයක්ද? මනස මේ මෝහය කියන එක අපේ මනසේ උපදිනේ නැත්තම් අපි කිසිම දෙයකට රැවටෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනේ උදේ නැගිට වෙලාව ඉඳලා රෑ නිදා ගන්න තුරු අපි මොහොකින්ද ගත කරන්නේ? මෝහෙන් ගත කරන්නේ. මොහොකින්ද ගත කරන්නේ පින්නතුනේ? මෝහෙන්. අපි පන්සලකට යනවා. අපි පන්සලකට යන පිනක් දහමක් කරන්නනේ. ඒතර අපිට පන්සලට ගියාම බෝගහක් පේනවද නැද්ද? පේනවා. හාමුදුරනවරු පේනවද නැද්ද? පේනවා. ඒතර හාමුදුරුවෝ පින්නතුනි 12 පහුවෙලා කෑවොත් පේනවද නැද්ද? පේනවා. ඒතර පින්නද හාමුදුරන්ට වාහනයක් තුනක් පේනවද නැද්ද? පේනවා. කකුලුව වැළඳුවොත් පේනවද නැද්ද? පේනවා. ඒ ඔක්කොම පේනවා. ඒතර පන්සලට ගියොත් ඒ වගේ දේවල් පේනවා. ඒතර පින්නතුනි ඒතර මේ පන්සලේ බෝගහ කියන්නේ මොන ගොඩක්ද? සතර මහා ධාතු ගොඩක්. මොන ගොඩක්ද ඒක? නමුත් අපි දකින්නේ සතර මහා ධාතු ගොඩක්ද බෝගහක්ද? බෝගහ. එහෙනම් එතකොට පන්සලයට ගියාම අපිට ඇත්ත පේනවද? නැහැ. ඒතර පිළිදේ බුදු පිළිමයක් තියෙනවා. ඒතර අපි ඒක දකින්නේ සතර මහා ධාතු ගොඩක් වශයෙන්ද බුදු පිළිමයක් වශයෙන්ද? බුදු පිළිමයක් වශයෙන්. ඒතර එතනදිත් අපේ හිත අහුවෙලාද නැද්ද? අහුවෙලා. ඒක එහෙම ස්වභාවය. ඒතකොට ඒ ස්වභාවයෙන් ගත්තම අපි පන්සල් ගියත්, කොහෙට ගියත්, කැලේට ගියත්, ගෙදර හිටියත් එතකොට පිළිදෙන අපේ හිත වහන ධර්මයක් තියෙනවා. අපිට සත්‍ය වසං කරන ධර්මයක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? මෝහය. ඒක හිතත් එක්ක උපදින. ඒක කුසලයක්ද අකුසලයක්ද? බලගතම අකුසල ඒක තමයි. මොකද්ද ඒක? බලගතම අකුසල සිතුවිලි. මේක දැන් පින්නතුනි මෙතනින් අදට මේ වෙනකන් උගන්වපු කිසිම දෙයක් කුසල අකුසල සිතුවිලි නෙවෙයි. ඒවා කුසල වලටත් යෙදෙනවා අකුසල වලටත් යෙදෙනවා. එතකොට පින්නතුනි මෝහය දෙන්නේ අකුසල පක්ෂයේ විතරයි. මෝහය දෙන්නේ මොන පක්ෂයේ විතරද? කුසල පක්ෂයේදී මෝහය දෙන්නේ නෑ. ඒක සිතුවිලි සිත් විස්තර කරනකොට තමයි තේරෙන්නේ. ඒක ඉස්සරහට කියා දෙන්න. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි අකුසල චෛතසිකය මෙන්න මේ මෝහය. හරිද දන්නේ සිංහලෙන් ලිව්වනේ? හරිනේ? හරි. එතකොට පින්නතුනි දැන් මේ පින්නතුන්ට මෙතන ලියනකොට පේන්නේ මෝහය කියලා හැංගෙනවද නිකන් තින්ත ගොඩක් පේනවද? මෝහය කියලා පේන. එතෙදිත් අහුවෙනවද නැද්ද? අහුවෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. අපි මොනව කතා කරා මොන ධර්මයකවත් ඒ අතර අපේ මෝහ සංඥාවක් ඇති වෙනවා. දැන් කවුරු හරි මේක හරියට හඳුනා ගන්න නම් කොහොමද හඳුනා ගන්න ඕන? සතර මහා ධාතු ගොඩක් මේ වර්ණ රූපයක් තියෙන. නමුත් අපි හඳුනගන්නේ මොකද්ද? මෝහය. මාරයිනේ. මාරයි. ඒ තරම් බරපතල දෙයක්.
එතකොට පින්නතුනි අන්න ඒකේ වචනේ තේරුම මොකද්ද? හිත ගන්න අරමුණේ වහන ස්වභාවය. එහෙම ස්වභාවයක් අපේ මනසේ තියෙන නිසා තමයි අපි නිරන්තර රැවටෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අන්ධකාරය පිළිබඳව කතාවක්. දැන් මේ අපි මේ ලයිට් ගොත් අපිට අඳුරක් තියෙනවා. අඳුරු වෙනවා මේ සියල්ල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ අන්ධකාරය වැඩි තැනක් තියෙනවා. ඒ තැන තමයි මොකද්ද? හිරුසඳු පායන්නේ නැති ලෝකාන්තරික නිරය. මොන නිරයද? මේ ඉර හඳ කියන දේවල් ප්‍රබලයි. ඒ ප්‍රබලකත්වයේ නිසා පින්නතුනි මේ ලෝකයට මේ අපේ පෘථිවියටත් ඉන් එහාටත් මේ ආලෝකයේ දෙකෙන් සැපේනවා. ඒ වගේ මේ ඒ වගේ ප්‍රබල වස්තු දෙකෙනුත් ආලෝකයේ සපයන්න බැරි තැනක් තියෙනවා. ඒකට කියන්නේ මොන නිරේද? ලෝකාන්තරික නිරය. මොන නිරේද? ලෝකාන්තරය. ඒක පින්නතුනි තනි කරම ඝන අන්ධකාරයේ තියෙන තැන. බුදුරජාණන් වහන්සේ උපමා කරන ඒකේ නිරසත්තු කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. නමුත් තව කෙනෙක් දන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා කියලා. හේතුව මොකද පේන්නේ ඒ තරම් ඒකේ අඳුර පින්නතුනි කුට්ටි කපන්න පුළුවන්. ඒ තරම් ඝන අන්ධකාරය. ඒක තමයි මේ අපි ඉන්න පෘථුවියේ තියෙන අඳුරුම තියෙන දැන. එතකොට පින්නතුනි එතකොට මෙන්න මේ අන්ධකාරයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින නිරසත්තු ඉන්නවා. එතකොට අන්නේ නිරසත්තුන්ට පින්නතුනි ආලෝකය ලැබෙන දවසක් තියෙනවා. මොකක් ලැබෙන දවසක්ද තියෙන්නේ? ඒක තමයි ආලෝකය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන වෙලාවට අර ඉර හඳෙන් ආලෝකමත් කරන්න බැරි ඒ ලෝකෙත් ආලෝකය පහළ වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු වීමේ තියෙන උත්තරීතර ස්වභාවයත් එක්ක. ඒතකොට ලෝකාන්තර නිරේකයටත් බුදු කෙනෙකුගේ උපතයි බුදු වීමයි ඒ වගේ සිදුවීම් වලදී පින්නතුනේ ඒ ලෝකයේ මොහොතකට හරි ආලෝකමත් අන්න ඒ වෙලාවේ තමයි මේ නිර්සත්තු දැනගන්නේ කියන තවත් අපි වගේ දුක් විඳින සත්‍යෝ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදුවරයෙක්ගේ පහළ වීමෙනුත් එළිය කරන්න බැරි අන්ධකාරයක් තියෙනවා. ඒකට මොන අන්ධකාරයද? මෝහ අන්ධකාරය. මොකද්ද ඒ අන්ධකාරය? මෝහ අන්ධකාරය. ලෝකේ දරුණුම අන්ධකාරය තියෙන්නේ කොතනද පින්නතුනේ? අපේ මනසේ. කොහෙද ඒ අන්ධකාරය තියෙන්නේ? ඔය බුදුරජාණන් වහන්සේ කියන දරුණුම අන්ධකාරය තියෙන්නේ ලෝකාන්තරික නිරේත් නෙවෙයි. මොකද්ද? ඔබගේ හිතේ තියෙන මෝහ අන්ධකාරය අර ලෝකාන්තරික නිරේ තියෙන අන්ධකාරයට වඩා දරුණු. ඇත්තද බොරුද? ඇත්ත. දැන් මේ අපේ මේ සංසාර ගමනේ අපි ආපු තැනක මුලක් පේන්නේ නැහනේ. පුබ්බෝ කොටින පඤ්ඤායයි. ඒතර මේ මුලක් පේන්නේ නැති එන ඒ ගමනේදී අපි මේ සැප කියන කාමුක සැප හැම සැපක්ම අපි අතීත භවවල විඳලා තියෙනවද නැද්ද? ඕන තරම්. අර කියන්නේ කූඹියකු සක්විති රජ වෙච්ච මේ සක්විති රජතුමා වෙලා ඉඳලා තියෙනවා. එතකොට ඒ කොච්චර හිටියත් අපේ මෝහන්ධකාරයෙන් අපිට තව ඒව ඕන වෙනවද එපා වෙනවද? ඕනේ. එතකොට පින්නදින අපේ මේ මෝහන්ධකාරය කියන එක ඉතාමත් බරපතල දෙයක්. ඒක උපදින්නේ ගහේ කොලේ ඇලේ වලේ මලේ නෙමෙයි කොහෙද? හිත ගන්න අරමුණ රවට්ටන ස්වභාවය තමයි මෝහය කියන්නේ. හිත ගන්න අරමුණ විඳින ස්වභාවය මොකද්ද? වේදනාව. හිත ගන්න අරමුණ සත්‍ය වසං කරන ස්වභාවය මොකද්ද? මෝහය. ඒතර මේ ලෝකයේ පින්නතුනි සත්‍ය වශයෙන් අරමුණු කරාම සත්‍ය දෙකක් නැහැ. සත්‍ය තියෙන එකයි. ඒක තමයි පින චතුරාර්ය සත්‍ය. මේ ලෝකයේ තියෙන ඒකාන්ත සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය. සත්‍ය තා වෙන නැහැ. ඒකට අපි දන්නවා දැන් මේ පින්නතුන්ගේ දරුවෝ ඉන්නවා. කවුද ඉන්නේ? දරුවෝ. ඒ දරුවෝ පින්නතුනි විභාගයේ ආසන්න වෙලාවේ ඒ ධර්මයේ දේශනාවලට සවන් දෙනවා. එතකොට අම්මලා තාත්තලා මොකද කියන්නේ? අහන්න ඕන නම් ඔක පාඩම් කරලා ඉවර වෙලා ඒක විභාගේ ලියලා ඉවරලා කරගන්න කියනවද නැද්ද? ඇයි මොකද හේතුව? ධර්මයේ මොන අන්ධකාරයද නැති වෙන්නේ? මොහ අන්ධකාරය. එතකොට අර පාඩම් කිරීම තුළින් මොන අන්ධකාරයද වැඩි වෙන්නේ? මොහ අන්ධකාරය. දැන් අපි මේ ලෝකේ බැලුවොත් සත්‍ය නැති ඕනම දෙයක් මොහ අන්ධකාරය. ඊට පස්සේ ළමයි ටික දවසකින් කියනවා දැන් විභාගෙත් පාස්. කියනවා මට පැවිදි වෙන්න ඕන. ඇයි? මොහ අන්ධකාරය නැති කරගන්න. මොන අන්ධකාරය නැති කරගන්නද? මොහ අන්ධකාරය. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඒක නම් කවදාවත් කරන්න එපා. මොකද ඔබ ඉගැන්වුවේ අපි ගොඩක් බලාපොරොත්තු ඇතුව. එහෙම කියලා කියනවා. එතකොට ඇයි එහෙම කියන්නේ? දැන් එකක් තමයි මෙහෙම. උඹලා පැවිදි වෙන්න ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. පැවිදි වෙන්න ගියාම මොකද්ද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දුක් විඳින්න වෙනකොට දැන් සාමින් වහන්සේලා දැන් ආරණ්‍යයකට යනකොට මේ පින්නතුන් දැන් ධර්මයේ දන්න නිසානේ. ධර්මයේ දන්නේ නැති කාලයක සාමින් වහන්සේ නම පාත්‍රය එල්ලගෙන ගයක් ගානේ පිණ්ඩපාත යනකොට අනේ පව් කියලා හිතනවද? හරි ෂෝක් කියලා හිතනවද? මේ අවංකවම අනේ පව් කියලා හිතනවා. ඒ මොකද ඒගොල්ලෝ දුක් විඳිනවා. මොකද්ද කරන්නේ? දුක්. එහෙම හිතනවද නැද්ද? හිතෙනවා. එතකොට පින්නතුනි හොඳට කාර් එකක් එහෙම තිවිලා ආදායම් මාර්ග හොඳට තිවිලා රටේ හැමෝම පිළිගන්නව නම් ඒ වගේ කෙනෙක් දැක්කම හිතෙන්නේ සැප විඳිනවා කියලාද දුක් විඳිනවද කියලා? සැප විඳිනවා. අපිත් උත්සාහ කරන්නේ එතෙන්ට යන්නද පිණ්ඩපාත යන්නද?
මෙතෙන්ට යන්න. ඒ කියන්නේ අපේ try එක මෙතන. ඒතකොට දැන් දරුවන්ට දෙමාපිය මුලදී කියන්නේ පුතේ ඉගෙනගෙන ධාර්මිකව හොඳට වස්තුව හම්බ කරලා මමත් ඒ කාර් එකෙන් පන්සල් අරන් යන්න කියනවද තියලා යන්න කියනවද? ඒක තමයි කියන්නේ. එතකොට පින්නතේ මොකද්ද වෙන්නේ? එහෙනම් දැන් මුලින්ම දැන් කොච්චර හරි ඉගෙනගෙන හරි මොන නැතුව හරි මොනවා හරි කරලා අපිට එකතු කරගන්න තියෙන මේ ලෝකේ කාම වස්තු. මොන වස්තුද එකතු කරගන්නේ? ඒකෙන් ඇති වෙන්නේ මොකද්ද? බය ශෝකය විතරයි. අපි හැම දෙනාට. එතකොට දැන් පැවිදි වෙන්න ගියාම සියලු දේවල් අත්හැරලා යන්න වෙනවා. එතකොට පින්නතේ අත්හැරලා ගිහිල්ලා මේ මග ඇතු කරනකොට නැති වෙන්නේ මොකද්ද? බය ශෝක. එතකොට බය ශෝක නැති වෙන මාර්ගය අපිට පේන්නේ මොකක් වශයෙන්ද? දුකක් වශයෙන්. බය ශෝක ඇති කරන මාර්ගය පේන්නේ මොකක් වශයෙන්ද? මාරයිනේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ කියන්නේ දුකින් නිදහස් වීම දුකක් වශයෙන් පේනවා. දුක් විඳීම සපක් වශයෙන් පේනවා. කවුද මේක පෙන්වන්නේ? මෝහය. දැන් කවුරු හරි පැවිදි වෙනවා නම් අවංකවම පැවිදි වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය. මොකද චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කියන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛ. ප්‍රියෙහි දැන් ඕවා ගැනනේ ඕවෙන් තීන ඔය ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි පැවිදි වෙන්න ඕන හරියට පැවිදි වෙනවා නම්. එතකොට මේ චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරාම කොහාටද යන්නේ? දුකින් නිදහස් වීමට. ඒක දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කළා නිවන් සපය ලබන්න කෙනා වෙන්නේ කවුරු වශයෙන්ද? දුක් විඳින පුද්ගලයෙක් වශයෙන්. කවුරු වශයෙන්ද පේන්නේ පින්නතුනි? දුක් විඳින පුද්ගලයෙක් වශයෙන්. එතකොට තව වස්තුන් එකතු කරගෙන හැමෝම පිරිස්මද බැබලෙන මහා ධනයක් තියෙන කෙනා පේන්නේ කවුරු වශයෙන්ද? සැප විඳින කෙනෙක් වශයෙන්. ඒතර අපේ try එක මෙතේ දුකින් නිවන කරා යන්නද? සැප කරා යන්නද? නැති සැපයක් කරා යන්න. ඒක මානසික ස්වභාවයක් අපිට තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි අපිට එහෙම ස්වභාවයක් ඇති වෙන්නේ? ඇයි දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒකාන්ත සත්‍ය වශයෙන් ඒක ඒකාන්ත සැප වශයෙන් නොපෙන්වන්නේ කවුද? මෝහය. බලන්න එතකොට පින්නතුනේ මේ මෝහයේ තියෙන භයානකකම. දුකින් නිදහස් වෙන මාර්ගය දුකක් වශයෙන් පෙන්වනවා. දුක් විඳින මාර්ගය සැපක් වශයෙන් පෙන්වනවා. දුකින් නිදහස් වෙන මහන්සි ගන්න කෙනා දුක් විඳින පුද්ගලයා වශයෙන් පෙන්වනවා. දුක් විඳින පුද්ගලයා සැප විඳින පුද්ගලයා වශයෙන් පෙන්වනවා. පුදුම දෙයක්. එතකොට මේ මොන අන්ධකාරයේද බරපතල වෙන්නේ? මෝහ අන්ධකාරය. මෝහ අන්ධකාරය. එතකොට පින්නොත් දුකට හේතුව තණ්හාව. දුකට හේතුව මොකද්ද? තණ්හාව. අපි අහලා තියෙනවා තණ්හා ආසාව ලොකු කරේලා තණ්හාය ජායති සෝකෝ. ඒක අපි තේරෙනවා අපිට. එතකොට දැන් කවුරු හරි නියමාර්ථයෙන් පැවිදි වෙනවා නම් මොකටද පැවිදි වෙන්න ඕන? තණ්හාවෙන් නිදහසයි. තණ්හාවෙන් නිදහස් වුණාම මොකද ඇති වෙන්නේ? බය ශෝක නැති වෙනවා. ඒක බය ශෝක නැති කරගෙන සැපය කරා යන පුද්ගලයා පේන්නේ කවුරු වශයෙන්ද පින්නතුනි? මහා දුකක් විඳින පුද්ගලයෙක් වශයෙන්. එතකොට පින්නතුනි තණ්හාවෙන් එකතු කරන කෙනා පේන්නේ කවුරු වශයෙන්ද? මහා සැපක් විඳින පුද්ගලයා. එතකොට අපි අපේ දරුවාට කියන්නේ මෙතෙන්ට යන්නද මෙතෙන්ට යන්නද? අපේ යාළුවන්ට කියන්නේ මෙතෙන්ට යන්නද මෙතෙන්ට යන්නද? මෙතෙන්ට යන්න. හේතුව තණ්හාව තමයි සැප වශයෙන් පේන්නේ. තණ්හාවෙන් නිදහස් වීම මොකක් වශයෙන්ද පේන්නේ? කවුද එහෙම පෙන්වන්නේ? මෝහය. අන්න බලන්න. එතකොට ලෝකේ ඒකාන්තය සැපය කරා යන මාර්ගය වහනවා. කවුද? මෝහය. ඊළඟට තියෙනවා පින්නතේ තුන්වෙනි එක තමයි තණ්හාව නැතිවීම වෙන මොහොත නිවන තමයි සාක්ෂාත් කරන්න තියෙන්නේ. එතකොට නිවන සාක්ෂාත් කරන නිවන කියන්නේ මරණයෙන් වෙන්වීම හැම දුකකින්ම වෙන් වෙන ස්වභාවය. ඒ රාග දේශ මොහ වලින් වෙන් වෙන ස්වභාවය. අන්න ඒ ස්වභාවය අපිට පෙන්නනවා මොකක් වශයෙන්ද? ඒකාන්ත දුකක් වශයෙන්. හැබැයි පින්නතුනේ තුන්වෙනි පැත්තට ගත්තොත් මොකද්ද? අධික ලෙස ලෝකේ කාම වස්තු එකතු කර ගැනීම තමයි අපේ ඊළඟට තණ්හාවේ තියෙන ස්වභාවය. අන්න එකතු කරගත්ත කෙනා පෙන්නනවා කවුරු වශයෙන්ද? සැප විඳින. එහෙනම් තුන්වෙනි ආර්ය සත්‍යයත් දැකීමේ තියෙන වාසනාව නැති කරනව කවුරු වශයෙන්ද? මොය වශයෙන්. එහෙනම් සැප හොයාගන්න තියෙන මාර්ග මෙයා වනසනවා. ඊළඟ එක තමයි කවුද පින්නන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය. මොන මාර්ගයද? ආර්ය අෂ්ටාංග. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ කියන ඒ උතුම් සැපය කරා යන්නේ. එතකොට පින්නන්නේ මෙතෙන්දී දැන් මේ මම ගන්නේ දරුවෝ විතරයි උදාහරණයට. නමුත් මෙතෙන්දී පින්නතුනි මෙතෙන්දී ගිහි පැවිදි ભેදයක් නැහැ. අපි දැන් මේ ධර්මයේ කිව්වත් අපි මෝහය තුලට යනවද නැද්ද? යනවා. ඒ යන වෙලාවට අපිට පේන්නේ මොකද්ද සැපක් වශයෙන්? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට වඩා මේව සැප වශයෙන් පෙන්වනවද නැද්ද? කවුද එහෙම පෙන්වන්නේ? පුද්ගලයෙක් නේ මෝහය තමයි දේ කරන්නේ. එතකොට පින්නතුනි යම් කිසි කෙනෙකුගේ පුද්ගල වරදක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන වරද මොකද්ද? මෝහයේ වරද තියෙන්නේ. එතකොට පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දේ අනුගමනය කරනවා නම් කවුරු හරි වනගත වෙලා හරි කොහොම හරි දුක් විඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය අනේ පව් කියලා කියනවා.
එතකොට පින්නතුනි අර තියෙනනේ ලැම්බෝගිනි එකකින් කවුරු හරි යනවා නම් හරි ෂෝක් කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අනේ පව් කියලා කියනවා මේ සැප යන කෙනා. අර යන කෙනාත් නියම පාරේ යනවා කියලා කියනවා. එහෙම කියනව නේද? එතකොට පින්නතුනි හරියට කියනවා නම් කියන්න ඕන කවුද පව් කියලා? ලැම්බෝගිනි එකකින් යන කෙනා පව්. එතකොට අර මාර්ගය යන කෙනා තමයි හොඳ කියලා. නමුත් කියන්නේ කොහොමද අනිත් පැත්ත? එතකොට අපිට සත්‍යව හරියට තේරුම් ගන්න දෙන්නේ නැත්තේ කවුද? මෝහය. එහෙනම් මෝහය තාපැත්තකින් ගත්තොත් පින්නදී ලෝකේ උතුම්ම සත්‍ය වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍යයෙන් අනිත් පැත්තේ තියෙන පින්නතුනේ මොකද්ද? ඒක අවබෝධ නොවුනොත් තියෙන ඒකාන්ත දුක. අර සියලුම දුක් ගොඩක් මොකක්ද වශයෙන් පේන්නේ? ඒකාන්ත සැප වශයෙන් කවුද? එහෙනම් අපිට හිත ගන්න අරමුණේ කාරණේ වැරද්දෙන්නේ කවුද? මෝහය. එහෙනම් පිළිද චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමට කියන අවිද්‍යාව තුල ඉන්නවා කියලා. මොකක් තුල ඉන්නවද කියන්නේ? අවිද්‍යාව තුල. එහෙනම් මේ මෝහයට අනිත් සමාන වචනේ තමයි අවිද්‍යාව. මොකද්ද මෝහයට සමාන වචනේ? අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව කියන එකේ තේරුම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. කෙටියෙන් කියනවා නම් මෝහය. මෝහය කිව්වත් එකයි අවිද්‍යාව කිව්වත් ඒක නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර. එහෙම කියලා දාලා තියෙන්නේ. ඒකට පින්නතන ওই ස්වභාවය තුල තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවට මෝහේ තීන මෝහේ ටිකක් හරි ලියනවද වැඩි වෙනවද? අඩු වෙනවා. මේ වෙලාවට. නමුත් එළියට බහින වෙලාවට වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. දැන් අවුරුදු කාලෙට පින්නතුනි අර රෙදි කඩවල පොර කනකොට වැඩි වෙනවද අඩු වෙනවද? දැන් ඒ කියන්නේ අවුරුදු කාලෙට මේ ලංකාවේ මිනිස්සුන්ගේ මෝහය වැඩිද අඩුයිද? වැඩි. වැඩි පින්න. ඒ නිසා දැන් තියෙන මැච්. අපි ඒව බලනවා. ඒ බලනකොට අපේ මෝහය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. මොකද අඩු වෙන විදියට බලන්නේ? හැම මොහොතම වෙනස් වෙනවා නම් අතර ඇති දෙයක් නැහැ කියලා පේනවා නම් මොකද්ද වෙන්නේ? මෝහය අඩු වෙනවා. යමක් තියෙයි කියලා පේනවා නම් මෝහය වැඩි වෙනවා. එහෙනම් ඒක තියෙන්නේ Taman ඒ දිහා බලන දක්ෂතාවය මත. ඒතර පිළිතුර මේ මෝහය කියන ධර්මතාවය ඊතර වෙන්න කරන්න තියෙන හොඳම දේ මොකද්ද? අරමුණක සත්‍ය දකින්න ඕන. හිත ගන්න අරමුණේ සත්‍ය දැක්කොත් තමයි මෙයාගෙන් ඊතර වෙන්න පුළුවන්. එහෙනම් අපි පින්නතුනි මෙතන මැටි පහනක් දැක්කොත් අපේ මෝහය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මෙතන ඇති වී යන සතර මහා ධාතු වශයෙන් අරමුණු කරොත් අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. එහෙනම් පින්නතුනි මේ මෝහ අන්ධකාරය නැති කරන්න විනාශ කරන්න තියෙන එකම ධර්මයට කියන්නේ ප්‍රඥාව කියලා. මොකද්ද? ප්‍රඥාව. ඒක අපි මේ පන්ති අන්තිම දවසට විස්තර කරන ප්‍රඥාව කියන ස්වභාවය. මෝහ අන්ධකාරය විනිවිද බලන්න පුළුවන් එකම ස්වභාවය මේක තමයි. ඒතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණ කුමට ප්‍රතිවිරුද්ධවද දේශනා කරලා තියෙන්නේ? මෝහයට ප්‍රතිවිරුද්ධ. මොකද බුදුරජාණන් වහන්සේ මහන්සි වුණේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය කරේ සත්‍ය මෝහ අන්ධකාරයෙන් ගලව ගන්න. මොකකින් ගලව ගන්නද? මෝහ අන්ධකාරය. සත්‍ය ඝන අන්ධකාරයක ඉන්නවා. ඒ අන්ධකාරයේ ඉන්න කිසිම කෙනෙක්ට ඒක තියෙන දේවල් දකින්න පුළුවන් කම නැහැ. එහෙනම් අපිට මෝහ අන්ධකාරයේ ඉන්න අපිට කිසි විටක සත්‍ය පේන්නේ නැහැ. දැන් මේ ලෝකේ ඒකාන්ත සත්‍ය චතුරාර්ය සත්‍ය. හැබැයි ලෝකේ අඩුවෙම පිළිගන්න සත්‍යයක් මොකද්ද? චතුරාර්ය හේතුව. මෝහ අන්ධකාරය. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නදුප්පඤ්ඤා. මේක ප්‍රඥාවන්තයින්ට විතරයි. මේක මෝහයේ තුල ඉන්න කෙනාට මේක හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ගැන ගොඩාක් විස්තර කියන්න පුළුවන් මෝහය ගැන. නමුත් අවශ්‍ය ටික කිව්වා. මේ පින්නතුනි මට මතකයි මේ මහරගම විස්තර කරද්දී පැය දෙකමාරක් විතර විස්තර කරා වීඩියෝ එකේ මෝහය. ඒකත් අරන් බලාගෙන ඒ කියපු කරුණු සමහර ඒවා මට දැන් මතක නැහැ. එතකොට පින්නතුනි දැනට මෝහය කියන වචනේ මොකද්ද තේරුම? හිත ගන්න අරමුණේ සත්‍ය වහනවා. මොකද්ද වහන්නේ? සත්‍ය වහනවා. කොයි වෙලාවටද වහන්නේ? අපිට නම් හැම වෙලාවටම වහනවා. හේතුව උදේ නැගිටින්නදා අපි හිතට ගන්න අරමුණු. ඒ අරමුණු ගන්නකොට පින්නතුනි බලන්න අපි කීයක් ඇත්ත වශයෙන් හඳුනාගෙනද බොරු වශයෙන් හඳුනාගෙනද? ඔක්කොම අරමුණු මොකක් වශයෙන්ද හඳුනාගෙන තියෙන්නේ? බොරු වශයෙන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මෙහෙම දේශනයක්. මොකද්ද? මහණෙනි අසුරු සැනක් ගහන වෙලාව. මොන සැනක් ගහන වෙලාවක්ද? අසුරු සැනක් ගහන වෙලාවක්. ඔබ අනිත්‍ය වඩනවා නම් මොකක් වඩනවා නන්ද? අනිත්‍යයි කියලා සිතේනවා නම් සියලු කුසල් අතර අග්‍ර වෙන්නේ, ජේෂ්ඨ වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, උත්තම වෙන්නේ මොන සංඥා වැඩිමද? අනිත්‍ය සංඥා වැඩි. හේතුව තමයි පිනොතනේ අනිත්‍ය නොවඩන හැම වෙලාවකම හිත මොහොකින්ද වැහිලා ඉන්නේ? මෝහෙන් වැහිලා ඉන්නේ. මෝහෙන් වැහිලා ඉන්නේ. අනිත්‍ය කියන්නේ ලෝකේ ඒකාන්ත සත්‍ය. මේ පහනට දැන් මේ දැල්ල නිවිලා යන ළඟයි. මේ දැල්ල නිවෙන්න පටන් ගත්තේ දැන් නෙවෙයි. මේකේ හැම මොහොතකම දැල්ල නිවිපත් උනේ. නමුත් ඒක තමයි හැම මොහොතකම උනේ වෙනස් වීම. හැම වස්තුවකටම වෙන්නේ වෙනස් වීම. හැම සිතකටම වෙන්නේ වෙනස් වීම. හැම දෙයකටම තියෙන වෙනස් වීම තමයි උරුම කරගෙන. හැම මොහොතකම කොයි වෙලාවකටද? හැම මොහොතකම වෙන්නේ.
අන්න ඒකමයි අපිට නොපෙනෙන්නේ. පේන්නේ නැත්තේ මොකද්ද? හැම මොහොතකම හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා අපිට කිසි විටක හිතෙන්නේ නැහැ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? මෝහය විසියෙන් පින්නදී යම් පවතින දෙයක් පෙන්වනවා. මෝහය විසින් මොකද්ද පෙන්වන්නේ? පවතින යමක් පෙන්වනවා වහල ඉවර. එතකොට මොකද්ද නැති වෙන්නේ? සත්‍ය අවබෝධය නැති වෙනවා. ඒ නිසා යම් වෙලාවක පින්නදී අර මෝහන්ධකාරයේම යන සිත් පරම්පරාවේ යම් වෙලාවක වෙනස් වෙනවා කියලා අරමුණු වෙනකොට මොකද වෙන්නේ? යම් විදුලියක් වටන හිත් පරම්පරාවේ. විදුලිය කියන්නේ මොකද්ද? ආලෝකයක් ඇති වෙනවා. එහෙනම් පින්නනේ අවුරුදු කෝටි ගාණක් අන්ධකාරයේ ඉන්න කෙනාට ඒ වෙලාවට තියෙන සුළු ආලෝකයක් වටිනවද නැද්ද? වටිනවා. ඒක තමයි වෙන්නේ. නිතර නිතර අනිත්‍ය මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? නිතර නිතර හිතේ ආලෝකය උපදිනවා. ආලෝකය කියන්නේ මොකද්ද? ප්‍රඥාව උපදිනවා. නිතර නිතර ප්‍රඥාව උපදිනකොට මොකද වෙන්නේ? සත්‍ය අවබෝධ වෙනවා. එතකොට අපිට යමක ඇත්ත කවුරු හරි දැක්කොත් උදාහරණයක් වශයෙන් කියනවා නම් පින්නතුනි අපේ මේ ශරීරය අපිට හැම තිස්සෙම ඇති වී නැති වී යන දේ අපි දැක්කොත් නිකන් උපකල්පන ඒ සත්‍ය අපි දැක්කොත් අපිට කවුරු හරි අත්හරින්න කියන්න ඕනද? කවුරු කියන්න ඕන. කවුරු? ඇයි අත්තර? ඒක කියන්න ඕනේ නැත්තේ. අපිට පේනවා මෙතන අල්ලගන්න දෙයක් නැහැ. එහෙනම් අපි මේ කොච්චර දේශනාවලින් මේ අත්හරින්න කියලා කිව්වත් ඒක ලේසි දෙයක් නෙවෙයි. මොකද සත්‍ය පේනුනට තමයි කවුරුත් අත්හැරීම සිද්ධ කරන්නේ. ඒ නිසා පින්නතුනේ සත්‍ය අරමුණු වෙන වැඩපිළිවෙලක හැම විටම අපි මේ සත්‍යතාවය මත ඉන්නවනේ. මොකද්ද සත්‍ය සියල්ල වෙනස් වෙනවා කියන සත්‍යය. ඒ නිසා ඔබට පින්නතුනි මේක කරන්න තියෙන හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අසුරු සෙනක් ගහනවා. අසුරු සෙනක් ගහනවා කියන්නේ මේ විදුලි කොටන වෙලාව ඇඟිලි පුරුක් දෙක ඉක්මනට ගහන වැඩි කාලයක්. ඒ වෙලාවට හරි ඔබ වෙනස් වෙනවා කියලා හිටියොත් ඔබේ මොන අන්ධකාරයේ සුළු මොහොතකට හරි නැති වෙන්නේ. මෝහ අන්ධකාරය. එතකොට එහෙම කිරීම හරි වටිනවද නැද්ද? එහෙනම් මුළු ජීවිත කාලෙම ඝන අන්ධකාරයක ඉන්නවට වඩා වටින සුළු මොහොතක් හරි ආලෝකය ඇති කරගන්න වෙලාවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ වටිනාකම දැකගෙන කරගෙන හෝ නොකරන දේ ඔබ සතුයි. ඉතින් කියා දීම මම පින්නතුනේ මේ මට පුළුවන් විදියට කරනවා. එතකොට අපි එහෙම නොකරොත් අපි අනිත්‍යයි කියලා වෙනස් වෙනවා කියලා අරමුණු නොකරොත් එහෙම නොහිතුවොත් අපිට අපේ හිත පරම්පරාවේ ඒ අන් සෑම වේලාවකම යන්නේ මොන අන්ධකාරයේද? මෝහ අන්ධකාරය. ඒක තමයි වෙන ප්‍රශ්නේ. එතන මෝහ අන්ධකාරයේ මෝහයෙන් මොකද්ද කරන්නේ? ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැහැ. එහෙනම් අපි මුළු ජීවිත කාලෙම ඇත්ත ඇති සැටියෙන් නොදකේ ඉන්න එක හොඳයිද? සුළු මොහොතකට හරි ඇත්ත දැනගන්න එක හොඳයිද? සුළු මොහොතකට ඇත්තද? මුළු ජීවිත කාලෙම පින්නතුනි අපි ඒ කියන්නේ රැවටිලා ඉන්නවට වඩා එක වෙලාවක හරි අපේ මේ රැවටීමෙන් ගැලවෙන වෙලාව වටිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අවුරුදු 100ක් ප්‍රඥාව නැතුව ඉන්නවට වඩා වටිනවා කියන මොකද්ද? එක මොහොතක ප්‍රඥාව උදා කරගෙන මැරිලා යන එක. රහතන් වහන්සේ නමක් කියන්නේ හේතුව අවුරුදු 100ෙම අපිට ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැහැ. නමුත් අර ඒ ආලෝකයේ සැපෙන අපි අන්ධකාරයක ඉන්නවා. අපි හැමෝම මේ අන්ධකාරයක ඉන්නවා. එකපාරට ආලෝකයක් ඇති වෙලා නැතිනම්. නමුත් අර අන්ධකාරයේ හිටපු කාල පරාසයටද අපිට වටින ආලෝකයක් ඇති වෙච්ච වෙලාවද? ආලෝකය. අන්ධකාරයේ හිටපු අපිට කිසි දෙයක් පෙනුනේ නැහැ පින්නු. ඒ නිසා ඒ මෝහ අන්ධකාරයෙන් නිදහස් වීම කරගන්න පින්නු ඒ තරම් ලොකු ඉගෙනීම් ඕනේ. එහෙම ඕනේ. ඒ ඉගෙනීම කියන්නේ සුතය. ඒකට අවශ්‍ය වෙන්නේ මොකක්ද පින්නතුනේ? ඒකට අවශ්‍ය වෙන්නේ වෙනස් වීම තේරුම් ගැනීමත්, දුක තේරුම් ගැනීමත්, ඒකෙන් අපේ පුද්ගල ස්වභාවයට ගැලවෙන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම. ඒකෙන් තමයි මෝහය නැති වෙන්නේ. ඊළඟ දේ තමයි මේ ලෝකේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. අපි දැන් ගත්තොත් පින්නතුනේ වෛද්‍ය විද්‍යාව ගත්තොත් වෛද්‍ය විද්‍යාවට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි කියමු වේදනාව ගැන ඉගෙන ගත්ත කියන්නේ නැත්නම් හાર્ට් එක ගැන ඉගෙන ගත්ත කියන්නේ. හાર્ට් එක කියලා දෙයක් තියෙනවද? හાર્ට් එක කියලා දෙයක් තියෙනවද? නෑ. ඇති වී නැති යන සතර මහා ධාතු ගොඩක් තියෙනවා. ඒ අංක සම්මුති නාමයක් තමයි හදවත කියලා කියන්නේ. එතකොට පිටුනේ මුළු අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත තව ඉදිරියට ඉගෙන ගන්න තියෙන හැම දෙයක්ම අපේ වැඩි වෙන්නේ මොකද්ද? මෝහය. මේ ලෝකයේ පින්නතේ චතුරාර්ය සත්‍ය ඉගෙනීම නැති අන් සෑම ඉගෙනීමකින්ම ඇති වෙන්නේ මොකද්ද? මෝහය පමණයි. එහෙනම් ගොඩාක් ඉගෙන ගත්ත කෙනාගේ මෝහය අඩුයිද වැඩිද? වැඩි. අඩුවෙන් ඉගෙන ගත්ත කියලා මෝහය අඩුයිද වැඩිද? එහෙම කියන්න බෑ. ඒ දෙන්නගෙම අපි හැම කෙනාම ඉන්නේ මෝහ අන්ධකාරය. මෝහය අඩු වෙන්නේ කාගේද? ප්‍රඥාව උපදිච්ච කෙනාගේ. ඒතර ඒකෙන් කියන්නේ යමක් ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. හැබැයි අපි සියලු ඉගෙනීම් වලින් අපේ මනස මුල් වෙන්නේ මොකකටද? මෝහය. සියලු ඉගෙනීම් නෙවෙයි චතුරාර්ය සත්‍ය නැති අන් සෑම ඉගෙනීමකින්. එතකොට අපි ජ්‍යොතිෂ විද්‍යාව ඉගෙන ගන්නවා කියලා. එතකොට මොකද්ද වැඩි වෙන්නේ? කුට්ටි පිටින් ඉඳන් මොකද්ද වැඩි වෙන්නේ? මෝහය තමයි. ඉතින් ආයි පොඩ්ඩුවට නෙවෙයි පින්නතු. එතකොට ඒක අහන අයට මොකද්ද වැඩි වෙන්නේ? ඒක දැන් ඉගෙන ගන්නකොට ඊට පස්සේ ඉගෙනගෙන පස්සේ ඒක අලන්න යනවනේ. දැන් නැකතට වෙලාවට අස්සම් කරනකොට මොකද්ද වැඩි වෙන්නේ? ඔය. ඒක තමයි වැඩි වෙන්නේ. එතකොට පින්නතුනි මෝහය වැඩි වෙනවා කියන්නේ එකෙන් මොකද්ද දුක වැඩි වෙනවද අඩු වෙනවද? පළවෙනි ප්‍රධාන අකුසල මූලය මෙහා.
ලෝභ දේශයටත් උදව් කරන්නේ කවුද? මෝහය. අපි යමක් පිනදෙනි ගැසි පැද්දි වෙනස් වෙවි දැක්කොත් අපි ඒකට ඇලෙනවද? නෑ. එහෙනම් ඇලෙන්න උපකාර කරලා තියන්නේ කවුද? මෝහය. අපිට පින්නතුනි වේගයෙන් මේ විදුලියක් වගේ ඇති වෙයි නැති වෙයි යන විදියට ශරීර අපි දැක්කොත් අපි යම් කෙනෙක් එක තරහ ගනීද? නෑ. එහෙනම් අපිට දේශය උදව් වෙන්නත් උපකාර කරලා තියෙන්නේ කවුද? මෝහය. අරමුණේ ඇත්ත පෙනුන. අරමුණක ඇත්ත පෙනුනොත් අපි කවදාවත් ලෝභ කරන්නේත් නැහැ, ද්වේෂ කරන්නේ. ඒක තමයි පින්නද ඇත්තම ස්වභාවය. එතනින් ගියාම වැදගත් කරුණු කීපයක්ම තියෙනවා එන්නේ. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මහරගම මං හිතන්නේ ඉගෙනුවා 15ත් 20ත් අතර සතිවල ඒකේ මෝහය කියන DVD එක කොහෙන් හරි හොයාගෙන බලන්න. එතකොට ඒකේ මීට වඩා වැදගත් කරුණු කියන්න පුළුවන්. නමුත් පින්නතර අවශ්‍ය දේ කිව්වා. මොකද්ද? මෝහය කියන එක තේරුම් ගන්න ඕනේ ඉතල. මොකද්ද මෝහය කියන්නේ? හිත හැමතිස්සෙම අරමුණු ගන්න. ඒ අරමුණේ තියෙන සත්‍ය වහන්නේ කවුද? මෝහය. ඒතර මෝහයෙන් අරමුණේ සත්‍ය වැහුවම මානසිකාරයට මොකද්ද වෙන්නේ? අයෝනිසෝ මානසිකාරය වෙනවා. මොන මානසිකාරයද වෙන්නේ පින්නතනේ? අයෝනිසෝ මානසිකාරය වෙනවා. සංඥාවල් වර්ධිනවද නැද්ද? සංඥා. ඒතර පින්නතේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම. අපි එතකොට ලෝකේ අපි පුංචි කාලේ මුලින්ම දැනගත්තු සංඥාවෙන් තමයි ලෝක දිහා බලන්නේ. මුලින්ම ගන්න සලකුණෙන් තමයි නැවත අපි ලෝකය බලන්නේ. ඒතකොට සංඥාවෙන් මුළු ලෝකයම බලන්න ඒ සලකුණෙන් ලෝකය බලන්න මොකද්ද වැඩි වෙන්නේ? මොහේ වැඩි වෙනවා. නැති දේවල් තියෙයි කියලා තේරෙනවා. එතකොට පින්නතනේ ඒකයි මම කිව්වේ අපේ හිත දිහා බලගාගෙන ඉන්නකොට අපි හොඳයි කියන්නත් බෑ නරකයි කියන්න බෑ. කොහොමනම් හරියට කියන්නේ යහපත් සිතිවිලි නැති වෙනලා අපි නරක මිනිස්සු නෙවෙයි. ඊට පස්සේ නරක සිතිවිලි ඇති වෙන වෙලාවට අපි යහපත් මිනිස්සුත් නෙවෙයි. එහෙම තමයි හරියට තේරුම් ගන්න. එන අරමුණෙන් අරමුණට අපි වෙනස් වීමනේ පේන්නේ. එතකොට මොකද්ද නැති වෙන්නේ? මෝහය නැති වෙනවා. ඒතකොට කුට්ටි පිටින් හොඳයි කියලා හිතීමත් අඥානකම. කුට්ටි පිටින් නරකයි කියලා හිතීමත් අඥාන. එහෙනම් වෙන්නේ මොකද්ද? ෂණයෙන් ෂණයට අපේ ජීවිතේ අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. අන්න එහෙම හිතනකොට මොන අන්ධකාරයේද නැති වෙන්නේ? මෝහාන්ධකාරය නැති වෙනවා. තමයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු මේ මුළු ධර්මයේම ධර්මස්කන්ධයම දේශනා කරලා තියෙන්නේ මේ මෝහාන්ධකාරය නැති කරන්න. ඊළඟට තමයි ලෝකේ ඊළඟට පින්නතුනි යම් දේවල් ඉගෙන ගත්තම ඒ ඉගෙනීම පදනම් කරගෙන හිතින් විතක්ක ਵਿਚාර කළා ලෝකේ එක එක අදහස් පළ කරනවා. එකක් තමයි ඩාවින්ගේ පරිණාමවාදය. ඒතකොට පින්නතුනි ඒ වගේ දේවල් වලදී මෝහය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඒක නිසා පින්නතුනි මේ ලෝකේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍යයට පරිබාහිරව. ඒකට අභියෝග කරන එකක් තියෙනවා. අභියෝග නොකරත් කමක් නැහැ. අන් සෑම ඉගෙනීමකින්ම සෑම සත්‍යයකින් මොකද්ද වැඩි වෙන්නේ? මෝහාන්ධකාරය. ඇත්ත ඒක තමයි. දැන් අපි පොඩි කාලේ ඉඳලා එක වසරේ ඉඳලා 13 වසරට ගොඩක් දේවල් ඉගෙන ගන්න මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි. තේරුම් ගන්න එක මේ කියන්නේ. ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් ඒ සෑම ඉගෙනීම තුලින්ම අපිට ලබා දෙන්නේ සංඥා. මොනවද ලබා දෙන්නේ? සංඥා. එතකොට ඒ සංඥා වලින් තමයි නැවත අපි ඒ ලෝකෙ දිහා බලන්නේ. එතකොට සත්‍ය අපිට පේනවද? නෑ. අපිට දැන් පින්නතුනි අපි ඉර පායනකොට ඉර පායනවා කියලා අපිට උගන්වලා තියෙනවා. ඔකට ඉර කියලා කියන්නේ ඔක පායනවා. එතකොට ඉංග්‍රීසියෙන් කියන sun පායනකොට කියන rise. එතකොට පින්නතුනි අපි ඕවෙන් තමයි අපේ අදහස් සිතුවිලි ඇති කරගන්නේ. එතකොට ඉර කියන්නේ මොකද්ද? සතර මහා ධාතු කොට. තේජෝ ධාතු ආදික සතර මහා ධාතු හැම වෙලාවෙම මේක මොකද්ද ඇති වෙනව? එතකොට පින්න ඉර කියන සංකල්පයෙන් ඒ දිහා බැලුවම අපිට කවුද අපේ හිතේ තියෙන්නේ? මෝහය. අපිට ඇත්ත සැටියට පේන්නේ. එතකොට මුළු ඉගෙනීමක් යන්නේ ඉර කියන්නේ එක වචන. ඒ වගේ වචන සමුදායක් එකතු කරලා තමයි ඉගෙනීමක් කරන්නේ. එතකොට ඒ වචනයක් සිතන හැම වාරයකදීම ඇති වෙන්නේ මොකද්ද? මෝහය. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ගොඩාක් ඉගෙන ගත්ත කට්ටිය ඒක ඒගොල්ලෝගේ මේ හිතට අරමුණක් අරගෙන ඒගොල්ලෝ අරමුණ අරගෙන මෝහයත් උපකාර කරගෙන විතක්ක ਵਿਚාරත් උපකාර කරගෙන මොකද්ද උපකාර කරගන්නේ? විතක්ක ਵਿਚාරත් උපකාර කරගෙන දාර්ශනික මත ගොඩ නගනවා. ඒ සෑම දාර්ශනික මතයකම තියෙන්නේ මොන අන්ධකාරයේද? මෝහාන්ධකාරය. මේ පිටතෝයි රේණුකාණේ හාමුදුරුවෝ පොතේ අන් මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන හැටි විස්තර කරලා හේතුව තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ හිතට ආපු අරමුණක් කියපු එකක් හරි ලියන එකක් නේ. ඒතර හිත අරමුණු එනකොට කොහොමද ඒ දාර්ශනික මතේ බිහි වෙන්නේ? මෝහයයි විතක්ක ਵਿਚාරයි උපයෝගී කරගෙන. මොකක් උපයෝගී කරගෙනද? මෝහයයි විතක්ක ਵਿਚාර දෙකයි ඉතුරු චෛතසික ටිකයි උපකාරී කරගෙන තමයි ඒක ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක කිව්වට පස්සේ මේ ජීවිතෙන් පස්සේ කිසිවක් නැහැ කියලා කියනවා. ඒක කියනවා. එතකොට පින්නොතනේ අරව ලියලා යම් තාර්කිකව ගොඩනගා ගත්ත දේ අපිටත් හිතනවා ඇත්ත තමයි කියලා. හිතනවද නැද්ද? හිතනවා. එතකොට අපේත් මෝහය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එතකොට පින්නොතනේ මේ ලෝකේ මේ දර්ශන බිහි කරන් ඉගෙන ගත්ත ටිකක් මොනවා හරි ගැන ගොඩාක් හැම පැත්තක්ම හොයාගෙන ගිය කෙනෙක්. හැම ඒ පැති හොයාගෙන ගිහලා කල්පනා කරලා තමයි ඒක කියන්නේ. එතකොට එහෙම කියන පුද්ගලයෙක්ගේ ඒ දර්ශනය තුලින් මෝහය තමයි දිනු වෙන්නේ. ඒක නිසා එකයි දෙයයි තමයි ඉතින් නැවත කියන්නේ. මේ ලෝකේ ඒකාන්තම මෝහය නැති කරන සත්‍යයක් තියෙනවා. ඒක චතුරාර්ය සත්‍ය පමණයි. ඒක තමයි ඉන් එහාට දෙයක් නැහැ.
ඔබ ඕනනම් කල්පනා කරලා බලන්න ඕන තරම්. දැන් අපි ඉපදීම දුකයි කියලා කල්පනා කරනකොට අපේ මෝහය ඇති වැඩි වෙනවද නැත් අඩු වෙනවද? අඩු වෙනවා. දුක කල්පනා වෙන්න මෝහය අඩු වෙනවා. මොකද දුක මත තමයි මේ ලෝකේ පිහිටලා තියෙන්නේ. මොකක් මතද මේ ලෝකේ පිහිටලා තියෙන්නේ? දුක මත. එතකොට අපිට හැමතිස්සෙම අපි අමතක කරන්නේ මොකද්ද? දුක. කවුද ඒක අමතක කරන්න උපකාර කරන්නේ? හිත ගන්න අරමුණ වහනවා. කවුද? මෝහය. මේ මුළු ලෝකේම හැම පුද්ගලයෙම හැම සත්වයකම පිහිටායි දෙවියන් බ්‍රහ්මයන් පවා එහෙමයි. මොකක් මතද පිහිටලා ඉන්නේ? දුක මත. නමුත් අපි අමතක කරන්නේ මොකද්ද? දුක. අමතක කරන්නේ මොකක් උපයෝග කරගෙන හිතට ගන්න අරමුණ ඇත්ත වහන. එතකොට පින්නතුනේ අපි කාට හරි කිව්වොතින් ඔබ මේ දේවල් කරන්න සැප විඳින්න ඉගෙන ගන්න. ඒක නරක දෙයක් නෙවෙයි සම්මුති වශයෙන් එහෙම කියනවා. නමුත් අපි පින්නතුනේ කවුරු හරි කෙනෙක්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගමන වැළැක්වුවොත් එයා මොකටදපත් කරන්නේ? දුකට දාන්න. දුකට දාන්න පින්නතුනේ. අපි හැමදේම එයා දාන්නේ මොකටද? දුකට. අපි කාට හරි ආදරේ නම්, අපි කාට හරි සෙනෙහවන්ත නම්, අපි කාට හරි උපකාරය කරනව නම් අපි ඒ සෙනෙහවන්ත ආදරය කරන කෙනා දුකට යවන්න ඕනද සැපට යවන්න ඕනද? සැපට යවන්න. එහෙනම් එහෙම යවන්න යාගේ මෝහය නැති කරන්න ඕනද? ඒක තියෙන විදිය වැඩක් කරන්න ඕන. මෝහය නැති කරන්න ඕන. එහෙනම් පින්නතුනි මෝහය නැති කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ දුක අරමුණු කරලා දෙන එක. මොකද්ද අරමුණු කරලා දෙන්න ඕන? දුක. මොකද මේ දුක අරමුණු නොවීම තුළම තමයි මේ මෝහය වැඩි වෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සාමින් වහන්සේලට මෙහෙම දෙයක්. මොකද්ද? මහණෙනි එකතු වුණොත් දෙකක් කරන්න. එකක් තමයි එක්ක නිහඬව දුක ගැන කල්පනා කරන්න. නැත්තම් දුක ගැන කතා කරන්න. මොකද්ද කරන්න තියෙන්නේ? එක්ක දුක ගැන කතා කරන්න. මේ දුක් විඳින ස්වභාවය ගැන කතා කරන්න. නැත්තම් නිහඬව තමන්ගේ දුක ගැන කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම කතාවක්. මොකද්ද? මේ බඹයක් තරම් වූ ශරීරයෙන් මේ විශ්වයම අවබෝධ කරන්න පුළුවන්. මොකද්ද දේශනා කරන්නේ? බය යටිපතුලෙන් ඉහළට හිස් මුදුනේ පහළට මේ ශරීරයේ මුළු විශ්වයම අවබෝධ කරන්න පුළුවන්. මේ ශරීරය දිහා බලාගෙන ඉන්නකොට මොකද්ද තියෙන එකම නේචර් එක? හැම මොහොතම වෙනස් වෙනවා. ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට අඩිය තියලා යනකොට පින්නතුනේ අඩිය උස්සනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා. එතකොට කීපාරකට වෙනස් වෙනවද? එතකොට පින්නතුනේ මේ ශරීරය දිහා 100ෙන් බලාගෙන ඉන්නකොට සෑම ශනත්‍රයකම මේක වෙනස් වීම පේනවා. එහෙනම් මේ මුළු ලෝකෙම හැටම වෙන්නේ ওই දේ තමයි. හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. ඊළඟට පින්නතුනේ මේ දිහා බලාගෙන ඉන්නකොට 100ෙන් බලාගෙන ඉන්නකොට අපිට ඕන විදියට මෙයා පවත්වන්න පුළුවන්ද? බෑ. කන්න බොන්න දෙන්න ඕන. හොදව පවිත්‍ර කරන්න ඕන. එහෙනම් මෙයා මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. මොකටදපත් වෙන්නේ? එහෙනම් මුළු විශ්වයම හැම මොහොතකම මොකද්ද වෙන්නේ? ජරාවටපත් වෙනවා. ඒක විශ්වීය ස්වභාවය. ඊළඟට මොකද්ද වෙන්නේ? ඒකෙන් ගලව ගන්න පුළුවන් පුද්ගල ස්වභාවයක් නැහැ. ඒකෙන් ගලව ගන්න පුළුවන් එකම ස්වභාවයයි තියෙන මෝහය කියන ධර්මතාවය විනාශ කරන්න ඕන. ඒක තමයි. දැන් අපි කියනවා මේ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි. ඒ මොකද්ද කියන්නේ? මෝහය අන්ධකාරය වෙනසුණා කියලා. මොකද්ද ඒ කියන්නේ? මෝහන්ධකාරය වෙනසුණා කියලා. එතකොට පින්නතුනේ අපිට සරලවම තේරෙනවා මෝහන්ධකාරය වනසන්න නම් මහ ලොකු දේවල් කරන්න නෑ. මොකද්ද කරන්න තියෙන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන කල්පනා කරන්න. ඒතර එහෙම කිව්වම ඒක කවුරු හරි පැහැර අරිනව නම් දැන් අපි එහෙම ඒ සත්‍ය තේරුණානේ දැන් මේ වෙලාවට තේරෙනවා ගොඩක් අය. ඒක පැහැර හරිනව නම් තමන් මොකද්ද තමන්ට එකතු කරගන්නේ? දුක එකතු කරගන්න. මොකද්ද එකතු කරගන්නේ? මොකද්ද වැඩි කරගන්නේ? මෝහ සිතවිලි වැඩි කරගන්නවා. එතකොට පින්නතුනි අපේ දුක එකතු කර ගැනීම හෝ දුක නැති කර ගැනීම බුදුරජාණන් වහන්සේටවත් රහතන් වහන්සේලටවත් කරන්න බෑ. ඒක ඒ උතුමන් වහන්සේලාට කරන්න පුළුවන්. ඒ ගැන අපිට කියා දෙන එක පමණයි. ඒ නිසා අපිට අපි වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මොකක් නැති කරගන්නද? මෝහේ නැති. එතකොට මේ පිළිම වැරදියට ගන්න එපා. ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි කිව්වේ. ඉගෙන ගන්න. දැන් කොච්චර අපි කියමු දාර්ශනිකයෙක් කියලා. එයාත් කවදා හරි ත්‍රිලක්ෂණය බැලුවොත් ඒ ඉගෙනගත්ත දේ කෙරෙහි. එතකොට එයාට සත්‍ය අවබෝධ වෙනවද නැද්ද? අවබෝධ වෙනවා. එයා ඒ සංඥා වලට ගැතිකම් කරන්න ගියොත් එයාට මෝහය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. නම් දාර්ශනිකයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කොච්චර සංඥා ගොඩක් දැනගෙන හිටියා ප්‍රශ්නයක් නැහැ. එයා ඒ ඉගෙනගත්ත දේ වැරදි කියලා එයා දන්නවනම්. ඒක සත්‍යයක් නෙවෙයි කියලා එයාට තේරෙනවා නම් කොච්චර දැනුමක් තියුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ දැනුමට ගැති වෙලා පින්නතුනි ඒ ඉගෙනගත්තු දෙයට ගැති වෙලා සත්‍ය ඇත්තරීමේ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඉගෙන ගැනීම නෙවෙයි ප්‍රශ්නේ. ඉගෙන ගැනීමට ගැති වෙලා සත්‍ය අතහැරීම. ඒකයි ප්‍රශ්නේ. එතකොට පින්නතුනේ ඒ අත්හැරීම තුළ වැඩිම විනාශ වෙන්නේ කාටද? තමන්ට. ඇයි මොකද තමන්ගේ ඝන අන්ධකාරය වැඩි වුණා මිසක් පුංචිවත් ආලෝකයක් සපෙන්න මේ ධර්මය අහන්නවත් එයා කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? බොහෝ දේවල් තමන් සංඥා එකතු වුණාම එයාගේ ඊළඟ දේ තමයි එයා හිතනවා මොකක්ද? එයා තමයි දන්නේ කියන අදහසට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේටවත් ගරු කරලා හිතන්න කැමති වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. එතකොට මේ ප්‍රශ්නේ ඇති කරලම තියෙන්නේ කවුරු විසින්ද? එයාගේ ඉගෙනගත්තු දේට ගැතිකම් කියන මෝහය විසින්.
නිසා කොච්චර දේවල් දැනගතත් ඒ සංඥා වශයෙන් ඒව තේරුම් ගන්නව නම් ඒවත් විනාශ වෙන දේවල් කියලා තේරුම් ගන්නව නම් මේ ලෝකේ පුද්ගල වශයෙන් ගත්තොත් තියෙන නාම රූප ගොඩක්. අපි මේ ලෝකේ දකින දේවල් වශයෙන් තියෙන රූප ධර්ම ගොඩක්. ඒ සියල්ල හැම මොහොතකම වෙනස් වෙනවායි කියලා හිතනව නම් අන්න එයා ඒ වෙලාව තුල සත්‍ය තුල පිහිටනවද නැද්ද? පිහිටන. එයාට ඒ වෙලාවට නැති වෙන්නේ මොකද්ද? මොහය. උපදින්නේ මොකද්ද? ප්‍රඥාව. ඒතකොට පින්නතනේ ප්‍රඥාව කියලා කියන්නේ මහා ලොකු දැනුමක් නෙවෙයි. ඒක තමයි ඊළඟට තේරෙන්නේ. මේ මොහය විනාශ කරන්න මහා ලොකු දැනුමක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද? සත්‍ය අරමුණු කිරීම. මේ විශ්වයට තියෙන එකම සත්‍යයි මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඕක කොහෙන්ද ඕක බලන්න ඕනේ? තමන්ගේ ශරීර කූඩුවේ. මේක බලාගෙන ඉන්නකොට ඔච්චර තමයි පේන්නේ. මේ ශරීර කූඩුව තියලා තියෙන හිත. අපේ හිත ගැන දවසේ කල්පනා කරලා බැලුවොත් පින්නතුනේ දවස ගැන ඇති වෙච්ච අපේ හිත ගැන බැලුවොත් අපි වැඩිපුරම අපිට දුක් වේදනාද ඇතුනේ සැප වේදනාද? දුක් වේදනා. අපේ ඇඟට කවුරු හරි වාහනේ කපාගෙන යනකොට ඇති වෙන දුක් වේදනාද සැප වේදනාද? වේදනා. ඊට පස්සේ හදිස්සියෙන් සතුට ඇති වෙනවා. අපි මේ ප්‍රීතිය භුක්ති විඳිනවා. නමුත් පින්නතුනේ අපේ මනස වැඩිපුරම මොකටද වෙන්නේ? දුකට භාජනය වෙනවා. අර ප්‍රීතියක් ඇති වෙන නමුත් එයත් දුකකි. ආර්ය සත්‍යයට එයත් දුක. හේතුව මොකද හටගත්ත ප්‍රීතියවත් අපිට අල්ලා ගන්න පුළුවන් කම නැහැ. ඒකනේ ප්‍රශ්නේ. මොකද හිතේ ආවස චිත්තක්ෂණ එකයි. ඒ ගන්න අරමුණට තමයි ප්‍රීති සිත් පහළ වෙන්නේ. එතකොට පින්නතනේ ඒ ප්‍රීතිය අරමුණු කරාට ඒ හිත අනිත්‍ය ඒ කියන්නේ උපාදිත බංග වශයෙන් ජරාවටපත් වෙනවා. එහෙනම් සැප වේදනාවක් ඇති වෙන නමුදු එය සැප වේදනාවක් තමයි. එයත් මොන ආර්ය සත්‍යයටද ගොදුරු වෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍යයට ගොදුරු වෙන්නේ. හේතුව ඒක තමයි. හේතුව මොකද? සැප වේදනාව උදාහරණයක් වශයෙන් කියපු දේ තේරුම් ගන්න ඕනේ. හිත ගන්න අරමුණ. හිත ගන්න මොකද්ද? අරමුණ. ඒ අරමුණ ගන්න වෙලාවට සැප වේදනාව ඇති වෙන. මොන වේදනාවද ඇති වෙන්නේ? සැප වේදනාව. එතකොට ඒ වෙලාවට අපිට දුක මතක් වෙනවද? නැහැ. ඇයි අපි ඉන්නේ ප්‍රීතියෙන් අපි ඉන්නේ සතුටින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප වේදනාවක් දුකකි. ආර්ය සත්‍ය න්‍යායෙන් බැලුවොත් මේ සැප වේදනාව කියන්නේ මොකද්ද? ඒත් දුක. කොහොමද දුකක් එන්නේ පින්නතුනි? මේ අරමුණ ගන්නකොට හිත උපදින උපාදශනය, තිතිශනය, බංගසනය. මේ සැප වේදනාව වෙනස් වෙනවා. කොයි වෙලාවේද? ඇහිපිය ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයකටත් වඩා වේගෙන් වෙනස් වෙනවා. එතකොට සැප වේදනාවත් මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා නම් ජරාවටපත් වෙනවා. ඇයි මේක විනාශ වෙනවනේ? ඒකෙන් ගලව ගන්න කවුරුවත් එහෙනම් බැලුවොත් සැප වේදනාව වුණත් මොකද්ද වෙන්නේ? මරණ තුනක් මැද ස්ට්‍රෝබෙරි කෑව වගේ හා සමාන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප වේදනාව තමයි. ඒක නෑ විතර්කයක් නෑ. නමුත් සැප වේදනාවට ලෝකේ කවුරු හරි අහුවෙලා හිටියත් වැඩක් නෑ. ඒකත් දුක්ඛාර සත්‍යෙට ගොදුරු වීමෙන් කාටවත් ගලව ගන්න බෑ. දැන් මේ යම් ඉගෙනීමේ ක්‍රමයක් තියෙනවා පිළිම අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවානේ. අනිත්‍ය කියන එක වෙනස් වෙනවා. එතකොට පින්නතුනේ වෙනස් වෙනවා. එතකොට ඒ ඉගෙනීමේ ක්‍රමයෙන් මේ අනිත්‍ය කියන එක විස්තර කරන්නේ මෙහෙමයි. දැන් ඔන්න මේ පින්නතුනේ ජොබ් එකක් නෑ. මොකද්ද නැත්තේ? ජොබ් එකක් නෑ. එතකොට දුකයිද සැපයිද? දුකයි. අනිත්‍ය වෙන සෑම වෙලාවම දුකට භාජනය වෙනවනේ. ඊට පස්සේ මේ පින්නතුනට ජොබ් එකක් ලැබෙනවා. හොඳ එකක් ලැබෙනවා. එතකොට පින්නතුනේ දුකයිද සැපයිද? සැපයි. එහෙනම් සෑම වෙනස් වීමක් දුකට භාජනය වෙන්නේ නැහැ කියනවා. මොකද ඊළඟට දාන කියන තාර්කික පදනම හැම වේදනාවම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන එක වැරදි. ඒක මොකද වෙන්නේ? ජොබ් එකක් නැති වෙනකොට දුකයි. දැන් ජොබ් එකක් හම්බුණා කියන්නේ වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එතකොට ඒක සැපයිද දුකයිද? සැපයි. එතකොට පින්නතුනේ මෙතන බලන්නේ මොකද්ද? මෙතන බලන්නේ කුට්ටි පිටි. මොකක් පිටින්ද බලන්නේ? කුට්ටි පිටි. කුට්ටි පිටින් බලනවා කියන්නේ මොකද්ද? දැන් ජොබ් එකක් නැතිවලා ජොබ් එකක් ලැබෙන්න කාලයක් යනවද නැද්ද? කාලයක් යනවා. එතකොට පින්නතුනේ ඒ කුට්ටි පිටින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කරලා තියෙන්නේ. මොන ෂණේටද? ඒකක්ෂණයට. මොන ෂණේටද දේශනා කරලා තියෙන්නේ? ඒකක්ෂණිකව පින්නතුනේ වෙනස් වීමේදී මොන වේදනාව වුණා මොකද නිතිලක්ෂණයට භාජනය වෙනවා. එතකොට ඒක පින්නතුනේ ධර්මයේ නැතේරුම් කම නිසා ඒ වගේ දේවල් ඇති වෙනවා. දැන් නමුත් සමහර දැන් තර්ක විතර්ක වලින් මේ ධර්මයේ බලන්න ඉන්න කවුරු හරි ගත්තොත් එයාගේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධය නෙවෙයි ප්‍රශ්නේ මොකද්ද? අනිත්‍ය කියන වචනේ වෙනස් කරගන්න එයා try කරන්නේ. එතකොට ඒකත් මොකටද අයිති වෙන්නේ? මෝහයට. ඒකත් අයිති වෙන්නේ මොකටද? මෝහයට. ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට මෝහය ගැන මම නැවත කියන මේ මහරගම මට මතකයි ගොඩාක් කරුණු ආවේ එදා උගන්වනකොට. ඒක නැවත අර උපමා කතා ගණනාවක් කියලා ඇති. ඉතින් අද අර එදා ඉගැන්වුවේ මෝහය විතරයි. අද විතක්ක ਵਿਚාර වල යම් කොටසක් ඉගැන්වුවා. දැන් මෝහය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. මෙන්න අකුසල් වල පළවෙනි එක එහෙත් ලබන සතිය ඉඳලා තමයි පින්නතුනි ඔබේ මගේ හිත අල්ල පොළොවේ ගහන්න තියෙන්නේ. ඒක තමයි කියන්න තියෙන කතාව. එක මහත්තයෙක් කිව්වා මේ උගන්නගෙන යනකොට යා මේ නීතිඥයෙක් කෙනෙක්. යා කියනවා මේ හාමුදුරු හැමදාම හිත අල්ලල්ලා පොළවේ ගහනවා. මම නෙවෙයි අල්ලල්ලා පොළවේ ගහන්නේ. මගේ හිතත් මටම පොළවේ ගහ ගන්න වෙනවා.
ඒ කියන්නේ මොකද්ද? ලබන සතියේ ඉඳලා විස්තර කරනකොට පින්නතුනේ හිතේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම ඉස්සරහට එනවා. ඒ කාගේවත් හිතට කියන නිගහවක් නෙවෙයි. මේ අකුසල් වලින් බැහැරව අපිට අකුසලයක් කරන්න පුළුවන් කම නෑ. ඔබට ලබන මේ සතියේ යම්කිසි ආකාරයේ මොහේ වටන ඊට පස්සේ ලෝභ දේශ තීන මිදේව විස්තර කරන්න පටන් ගන්නකොට හිතේ මේ හිත කොච්චර කසල ගොඩක්ද. කසල ගොඩක් මගේ හිත කියලා තේරුම් ගන්න ඕන ලබන සතියෙත් එන්න. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි තේරෙන්නේ. ඊට පස්සේ කුසල සිතිවිලි විස්තර කරනකොට තේරෙන්නේ ඒක ප්‍රබලතාව. ඉතින් තව ටික සති කීපයක් අකුසලයේ විස්තර කරන්නේ. එතකොට පිළිවෙල තාමත් මේ අභිධර්මයේ කියන හරියට පටන් ගත්තේ නැහැ. තාම මේ දැන් මේ පිළිවෙල දත්ත දෙනවා. ඊට පස්සේ මේකේ විස්තර කිරීම වලදී තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා මඩල විස්තර කරන්නේ. ඉතින් අද ඉගැන්වූ මොහය ගැන ඉගැන්වීමෙන් මේ පින්නතුන්ට පැය ගාණක් අනිත්‍ය තුල ඉන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නමුත් මේ ඉගැන්වීමේදී පින්නතුන්ට යමක් තේරුම් ගත්තා නම් පැයකටවත් සියල්ල වෙනස් වෙනවා කියලා අරමුණු කරගෙන ඝනාන්ධකාරයේ සීන සිත් පරම්පරාව සුළු වේලාවකට හරි ආලෝකමත් කරගන්න මේ ඉගැන්වීම ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.